හොඳයි දරුවනේ අපි විශේෂයෙන්ම ජෛව පද්ධති තාක්ෂණවේදී විෂයට අතේ 6 වෙනි එකකේ පළවෙනි කොටසන් ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන දුවේ පුතේ විශේෂයෙන්ම උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා ශාක ප්‍රචාරණය සිදු කරන ආකාරය පිළිබඳ දුවේ පුතේ. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙනකොට බද්ධ කිරීම ආරම්භ කරලා තියෙන්නේ. අපි බද්ධ කිරීම කියන්නේ මොකක්ද කියලා කතා කරලා දුවේ පුතේ. බද්ධ කිරීමේදී විශේෂයෙන්ම බද්ධ කිරීම සඳහා අනුජයක් තෝරා ගැනීමේදී තෝරා ගන්නා මෞෂාකයේ තිබිය යුතු ලක්ෂණ සහ බද්ධ කිරීම සඳහා සුදුසු ග්‍රාහකයක් තෝරා ගැනීමේදී ඒ තෝරා ගන්නා ග්‍රාහක ශාකයේ තිබිය යුතු ලක්ෂණ ගැනයි දුවේ පුතේ අපි කතා කරේ. ග්‍රාහකයක් තෝරා ගන්න මෞෂාකයේ තිබිය යුතු ලක්ෂණ ගැනයි දරුවනේ අපි කතා කරේ අවසන් වශයෙන්. දැන් අපි මේ කොටසේ ඉඳන් ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ විශේෂයෙන්ම කොහොමද බද්ධ කිරීම සඳහා අනුජය සහ ග්‍රාහක පිළියෙල කරන්න කියලා. ඉතින් ඊට කලින් මම ඔබට මේක ප්‍රායෝගිකව සිදු කරන්න පුළුවන් දෙයක් ගැන කතාවක් කතා කරලා ඉවරලා ඒ කතාව කියලා ඉවරලා දුවේ පුතේ මේකට යනවා. විශේෂයෙන්ම දැන් අපි විශේෂයෙන්ම උදාහරණයක් විදිහට මම මේ කියන්නේ විශේෂයෙන්ම අපි දන්න තරක් විශේෂයෙන්ම අපි මේ කටයුත්තට නිරත වෙච්ච තරක් විශේෂයෙන්ම බද්ධ කිරීම අපිට මේ කරන්න අපි කරපු අවස්ථාවක් දරුවනේ විශේෂයෙන්ම අපි විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා මුලින්ම තෝරගත්ත ප්‍රදේශයක අපි මේ තෝරගත්ත ප්‍රදේශයක මේ වෘත්තීය කටයුතුක නියැලුන අවස්ථාවක දරුවනේ විශේෂයෙන්ම ලංකාවේ තියෙන විශේෂයෙන් ලංකාවේ එක්තරා ප්‍රදේශයක අක්කර 1500ක පමණ ස්ටේට් එකක් දරුවනේ වත්තක් ස්ටේට් එකක් ලයිව් ස්ටොක් තියෙනවා ඒකේ ඊට අමතරව දරුවනේ විශේෂයෙන්ම භෝග විශාල වශයෙන් භෝග වගා කරලා තියෙන ශේෂ්ත්‍රයක් අක්කර 1500ක් කෙනෙකුට හිතන්නකෝ කොච්චර විශාල ඉඩමක්ද කියලා ඒකෙන් එක කොටසක තියෙනවා කජු ශාක තියෙනවා ඊට අමතරව ලයිව් ස්ටොක් තියෙනවා පොල් තියෙනවා සත්ව නිෂ්පාදන තියෙනවා ඒ වගේ විශාල භෝග තියෙන විශාල ගොවිපලක් ෆාම් එකක් කියලා හිතා ගන්නකෝ. එතකොට ඒකක විශේෂයෙන්ම එවැනි තැනකට අපි ගිහිල්ලා ගියපුවාම අපි ඒ අධ්‍යයන කටයුත්තක් කරන්න විශේෂයෙන්ම එතකොට ඒ ස්ථානයේ තවානක් ඒ අපි යන කාලයේදී තවානක් දරුවනේ විශේෂයෙන්ම කජු පැල ඒගොල්ලොන්ට ඒ අක්කර 1500 අක්කර 300ක් ප්‍රමාණයක් විතර 3400ක විතර ප්‍රමාණයක් කජු තියෙනවා. ඉතින් අලුතෙන් මේගොල්ලොන්ට අක්කර 25ක් විතර කජු වගා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගා කරන්න බිම් සකස් කරලා තිබ්බ ඔක්කොම ප්‍රූනින් කරලා බිම් සකස් කරලා තිබ්බා. ඉතින් එතෙන්ට ඒගොල්ලොන්ට අවශ්‍ය වෙලා තිබුණා මේ කජු පැල අර අක්කර 25ක පමණ වගා කරන්න කජු පැල 2000ක් විතර පැල සංඛ්‍යාවක් අවශ්‍ය වෙලා තිබ්බා. ඉතින් ඒ සඳහා ඒගොල්ලෝ බද්ධ පැල තමයි අවශ්‍ය වෙලා තිබ්බේ ඒගොල්ලොන්ට. ඉතින් ඒක නිසා අපි දන්න උපදේශක මහතුරුන්ගේ උපදෙස් අරගෙන ඒගොල්ලොන්ට ඒ දැනුම අපි ලබා දුන්නා. ඒගොල්ලොන්ට මේක කරගන්න විශේෂයෙන්ම එතකොට මුලින්ම ඒගොල්ලොන්ට අපි කිව්වා කජු පැල තවන් දාන්න ඕන. කජු පැල තවන් දාන්න ඕන ඉස්සෙල්ලා කජු බීජ පොලිතීන් බෑග් වල මතු පිටපස් එක් යොදලා අරගෙන කජු පැල තවන් දාලා එසන නෙට් හවුස් එකක් වෙනම හදලා නෙට් හවුස් එකක් ඇතුලේ තමයි මේ කජු පැල 2000ක් අවශ්‍ය නම් 2100ක් විතර වගේ සමහරට පැල මැරෙන්න පුළුවන් ඒක නිසා 2100ක් 200ක් වගේ වැඩිපුර දාගන්නවා 2000ක් අවශ්‍ය නම්. එතකොට මේ තවන් දාලා පැල ටික දරුවනේ තවන් දාලා ක්‍රමානුකූලව ජලයේ පොහොර සපේමින් මේක යම් මට්ටමකට වර්ධනය වෙනකම් පැතිරුණු මූල මණ්ඩලයක් සහිතව මේක අපි පැන්සලක් සම පමණ විශ්කම්බේ එන ප්‍රමාණයට මේක වර්ධනය කරගන්නවා ක්‍රමානුකූලව ජලය සහ පොහොර සපේමින්. ඒ විදිහට තමයි ග්‍රාහක ශාකය හදාගන්නේ. ඔන්න මේ ආකාරයට වර්ධනයට පස්සේ දරුවනේ දැන් බද්ධ කිරීමට සතියකට දෙකකට පෙර පොහොර දැමීම අඩු කරනවා ජලය සැපීම අඩු කරනවා දරුවනේ. මොකද මේක එතකොට වර්ධනය වෙන අවස්ථාවේ තියෙන්න ඕනේ. අපි අර ආවරණ මේකට වෙනම නෙට් හවුස් එකක් ඇතුලේ දැලක් දාලා අවශ්‍ය විදිහට ආවරණ අර සූර්යා අවුව තියෙන පැත්තට වෙනම ආවරණ දාලා හදලා. ඉතින් මේ විදිහට නෙට් හවුස් එකක් ඇතුලේ කරේ. දැන් එතකොට ඔන්න බද්ධ කරන්න නියම කාලය ආවට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ස්ටේට් එක වත්ත ආසන්නයේම තියෙන තවත් වත්තක්. රයිට්. ඒ තවත් වත්තකට වෙනත් වත්තක කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන ගුණාත්මක අස්වැන්න ලබා දෙන කජු වගාවක් තියෙන තැනකින් තමයි රිකිලි කපාගත්තේ. ඉතින් රිකිලිත් වර්ධනය වෙන අවස්ථාවේ රිකිලි තමයි තියෙන්න ඕනේ ප්‍රජනක අවස්ථාවේ හෝ දළු දාන අවස්ථාවේ තියෙන්න ඕනේ ශාකයේ අතු අතර තියෙන රිකිලි ඔබ දන්නවා මේ වගේ අතු කෑලි අපි කිව්වේ. ඒතකොට මේ රිකිලි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කජු ශාකයක් දැන් අපි කජු ශාකයක් ගත්තොත් දැන් මෙහෙම අතු තියෙනවා. ඒ වගේත් මෙහෙම පහලට බර වෙච්ච රිකිලි තියෙනවා. අතු තියෙනවා. ඒ අතු වලත් මෙහෙම රිකිලි ඇවිල්ලා තියෙනවා. රයිට්. හරි. මේ වගේ වතුර රිකිලි පහලට නැමිලා තියෙනවා. ඉතින් මේ වගේ අපි මේ රිකිලි තමයි කපා ගන්න දරුවනේ. මෙන්න මේවා. මේ රිකිලි මේවා තමයි අපි කපා ගන්න. මම ඒක වෙනත් පාටකින් දාන්නම් ඔයගොල්ලන්ට.
නිල් පාටින් දාන්නම් ඒක කපා ගන්නවා. right මෙන්න මේවා තමයි අපි කපා ගන්න රිකීලි. රිකීලි විදිහට මේවා තමයි කපා ගන්න. මේ රිකීලි. මේ රිකීලි. හරි. මෙන්න මේවා රිකීලි කපා ගන්න. හරි. එතකොට මේ වගේ මෙහෙම ඉදිරියෙන් මේ රිකීලි වල ඉදිරියෙන් මේ හොඳ බඩ් එකක් වගේ තියෙනවා මේ ඉදිරියෙන් මේ කපා ගන්න රිකීලි වල මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම. නේද? ඇතුළට නිරා ගියපු අංකුර තියෙනවා. දෙකක් තියෙනවා ඔයගොල්ලෝ මේ වගේ. මේ රිකීලි වල මෙහෙම බඩ් එකක් වගේ තියෙනවා සංචිත ආහාර එහෙම එක තියෙනවා. ඒ තැන් වලින් තමයි මේ ඇතුළට නිරා ගියපු අංකුර තියෙනවා දුඹුරු පාටට මේ වගේ මේ. හොඳට බඩ් එකක් වගේ තියෙනවා සංචිත ආහාර එහෙම එකතු වෙච්ච තැන්. හරි. මේක මේ රිකිල්ල. පැන්සලක් විතර විශ්කම්බිය තියෙනවා. ඒ රිකිල්ල ඔය තියෙන රිකිල්ල තමයි අපි කපා ගන්න. මේ වගේ සංචිත ආහාර එහෙම පිළිලා බඩ් එකක් වගේ මේ තැන් වල එහෙම තියෙනවා. පිරින තැන්. හොඳට මේ සංචිත ආහාර පිරීලා සංචිත ආහාර තියෙන උඩ පොට්ටුවක් වගේ බඩ් එකක් වගේ තියෙනවා. ඒක හැබැයි කොළ පාට දළු දාන අවස්ථාවේ කපා ගන්න අපි දුමුරු පාටට එක තියෙන හොඳට සංචිත ආහාර තියෙන අංකුර එන තැන් අර ඇතුළට නිරලා ගියපු තැන් වගේ තියෙනවා ඇතුළට දුමුරු පාටට. right ඒවයි රිකිලි කපාගෙන ඇවිල්ලා. අපි දැන් හිට උදේ බද්දේ කරනවා නම් ඒගොල්ලෝ කලින් දවසේ හවස මේවා කපලා තෙත ගෝණි වල තියලා ඔතලා තියලා තිබ්බා. ඊට පස්සේ විශේෂයෙන් මේ බද්ද කිරීම කරන්න පුහුණුවලත් පිරිසක් ගෙන්නගෙන තමයි මේ වැඩේ කරේ. right ගෙන්නගෙන කරේ ඒගොල්ලෝ අර ඊට පස්සේ කජු ශාක තියෙනවනේ. අපි ඒවා මොනවද? පැල තවන් දාගත්ත කජු බීජ තවන් දාලා ලබාගත්ත පැල බඳුන් තුල තියෙන ඒවා තමයි ග්‍රාහක ශාක විදියට පිළිල කරගෙන තිබුණේ. ඉතින් ග්‍රාහක ශාක පිළිල කරගැනීමේදී ඒගොල්ලෝ මෙන්න මේ ආකාරයට උඩට යම් පොඩ්ඩක් ඒගොල්ලෝ දැන් එකක් මං ගන්නම් මේ ආකාරයට බඳුනක තියෙන කජු ශාකයක් මං ගන්නවා. ඒ කජු ශාකේ මේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් මොකද කරේ මේ ශාකේ බලන්න තිරස් කැපුමක් ඉහළින් මෙහෙම තිරස් කැපුමක් යොදලා ශාකේ ඉහළ කොටස ඉවත් කරගන්න. මේ පොළොව මට්ටමේ ඉඳන් පස් මට්ටමනේ මේ බඳුනනේ පොලිතින් බඳුන කජු ශාකේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් මේ බලන්න මේ ග්‍රාහක ශාකේ තිරස් කැපුමක් යොදනවා. උඩ ඉහළ කොටස ඉවත් කරනවා. ඊට පස්සේ එතන ඉඳන් සෙන්ටිමීටර් මේ තිරස් කැපුම යොදව තැන ඉඳන් සෙන්ටිමීටර 5ක් විතර ගැඹුරට 500 මීටර ගැඹුරට සෙන්ටිමීටර් 5ක් විතර ගැඹුරට මෙහෙම සිරස් පැලුමක් යදුවා. ඊට පස්සේ මෙන්න මේ කපාගත්ත අනුජය නැත්තම් කපාගත්ත රිකිල්ල මේ කපාගත්ත රිකිල්ල මොකද කරන්නේ? කපාගත්ත රිකිල්ල අපි කූඤ්ඤයක ආකාරයට දෙපැත්ත රැහැලා මේක මෙන්න මේ ආකාර කූඤ්ඤයක ආකාරයකට දෙපැත්ත රැහැලා දරුවනේ අපි මෙන්න මේ කැප් මේ තුලට ඇතුල් කරනවා. right මේ තුලට ඇතුල් කරලා පහළ සිට ඉහළට මේ බද්දේ ඉහළින් තමයි ගැටේ දාන්නේ. ඊට පස්සේ පොලිතින් ආවරයක් දාලා මේක තියෙනවා. ඔය විදිහට තමයි බද්ද කිරීම සිදු කරගන්නේ. ඉතින් මේ රිකිල්ලත් මේ ආකාරයට සකස් කරගන්න ඕනේ. right රිකිල්ලත් මේ පහළ අපි කූඤ්ඤයක ආකාරයට සකස් කරගන්න ඕනේ. දෙපැත්ත රැහැලා කූඤ්ඤයක ආකාරයට සකස් කරගත්තාම මේ පැලුමු තුලට මේක දාන්න පහසුයිනේ. පැලුමු තුලට දාලා පහළ සිට ඉහළට මේක වෙනවා. ඒතර මේ ග්‍රාහක ශාකයේ පහළින් එන අතුරු රිකිල්ල ඔක්කොම කඩලා අයින් කරන්න ඕනේ. ග්‍රාහක ශාකයේ පහළින් වැඩන්නේ අපිට අවශ්‍ය මෙන්න මෙයාගෙන් තමයි වර්ධනය වෙන අංකුර ඇති කරගන්න ඕනේ. මොකද මේ අනුජීය ලක්ෂණ තියෙන ශාකයක් තමයි අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. අනුජීය ලක්ෂණ සහිත ශාකයක් තමයි අපිට ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලියි. මම ඔය කිව්වේ අපිට සරලවම විශේෂයෙන් මේවා සකස් කරගන්න ආකාරය ග්‍රාහක අනුජ පිළිවෙල කරගන්න ආකාරය දූපිත ඔයගොල්ලොන්ට කිව්වේ. මොකද ඒක අපිට ඔය ප්‍රායෝගිකව ග්‍රාහක අනුජ මම මේ ප්‍රායෝගිකව අපි දැක්ක එකක් කිව්වේ අපි ගියපු තැනක. right අපි ගියපු තැනක ප්‍රායෝගිකව දැක්ක එකක් තමයි ඔබට කිව්වේ. right හරි. right okay. දරුවනේ එතකොට අපි කතා කරන්න යන්නේ කලින් කියලා දුන්නේ මේ කොහොමද අර මම පැලුම් රිකිලි බද්දයක් සඳහා ග්‍රාහකයක් පිළිල කරගන්න ආකාරයට කජු ශාක මතකනේ අපි කජු බීජ තවන් දාලා මූල මණ්ඩලයක් සහිත ග්‍රාහක ශාකයක් ක්‍රමානුකූලව හදාගත්තා. ඊට පස්සේ ඒ සඳහා අනුජ නැත්නම් රිකිලි පිළිල කරගන්න ආකාරය කලින් පළදරු අපි අර කන්න දෙකේම අස්වැන්න ලබා දෙන කජු වගාවක් තියෙන වගා ශේෂ්ත්‍රයකින්
රිකිලි කපා ගන්නවා. දැන් හෙට උදේ බද්ධ කිරීම කරනවා නම් කලින් දවසේ පෙර දවසේ හැන්දෑවේ කරලා ඒවා අපි තෙත ගෝණයක ඔතලා තියලා පහුවදාට සකස් කරලා දෙපැත්ත රැහැලා කූණ්‍යක් ආකාරයට කපලා අරන් අර පැලුම තුලට නේද මුලින්ම ග්‍රාහක ශාකයේ සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් තිරස් කැපුමක් යොදලා ඒ තිරස් කැපුම යොදතෙන් හරි මැදින් ශාකයේ එක සමානව වෙන් වෙන පරිදි පහළට සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට සිරස් පැලුමක් දාලා ඒ පැලුම තුලට තමයි අර දෙපැත්ත රැහැගත්ත කූණ්‍ය ඇතුල් කරලා පහළ සිට ඉහළට බද්ධ පටි වලින් වෙලීම සිද්ධ කරන්නේ. ඉහළින් ගැටේ දානවා සංදියට ජලය යාමින් ආරක්ෂා කර ගැනීම සඳහා නේද? හොඳයි දරුවනේ. ඊට පස්සේ අපි දැන් බලමු මේ බද්ධ කිරීම සඳහා අනුජ ග්‍රාහක පිළිලි කිරීම සිදු කරන ආකාරය දැන් බලමු පුතේ අපි. බලන්න පුතේ එතකොට. පුතේ අංකුර බද්ධයේදී අංකුර ලබා ගැනීම ශාකයේ දළු ඇති වෙන අවස්ථාවේ නොකළ යුතුයි. මම හැම වෙලේම කියනවා. මේ අංකුර බද්ධයේදී අංකුර ලබා ගැනීම විශේෂයෙන්ම මේ ශාකයේ දළු ඇති වෙන අවස්ථාවේදී අපි සිදු කරන්නේ නැත. මතක තියාගන්න. දැන් අපිට මෙහෙම ශාක කඳක් අපි දැන් මෙහෙම හොඳේ ඔන්න බලන්නකෝ ඒක මේ බලන්න. මම මේ පාටි මදින්නම්කෝ එතකොට මෙහෙම දැන් අපි බලන්න ශාක කඳක් අපි ගත්තොත් අපි මෙහෙම අංකුරයක් සහිත පොතු කැබැල්ලක්නේ අයින් කරගන්නේ. එතකොට මෙන්න මේ වාගේ අපිට යාන්තමින් වර්ධනය වෙන අංකුරයක්. එතකොට මේක කොළ පාට, තද කොළ පාට වගේ නෙමෙයි. මේක ඔය දුඹුරු පාට තමයි ඔය දැකලා තියෙනවා. මෙහෙම අර පොඩි බඩ් එකක් වගේ උඩට තියෙනවා. ඒ තියෙන්නේ අංකුරයක්. මෙන්න මේ යාන්තමින් වර්ධනය වන අංකුරයක් සහිත පොතු කැබැල්ලක් තමයි පුතේ අපි කපා ගන්න. පැහැදිලිද? මේ පැලස්ටර් බද්දේට වගේ දෙයකට දැන් මේ අපි අංකුර බද්දේදී මේ අංකුරයක් සහිත පොතු කැබැල්ලක් තමයි අපි ගලවලා ඉවත් කරගන්නේ. ඒක තමයි අපි ග්‍රාහක ශාකයේ මේ විෂ්කම්භී ප්‍රමාණයට පොතු කැබැල්ලක් අයින් කරලා ඒකට සම්බන්ධ කරලා මේක අපි හරි එතකොට ග්‍රාහක ශාකයේ අපි ගත්තොත් ග්‍රාහක ශාකයේ අපි ඒ ආකාරයේම කොටසකට අයින් කරලා මේක අපි ඒකට සම්බන්ධ කරලා තියලා මේ පහළ සිට ඉහළට වෙලීම සිද්ධ කරනවා. හරි බලන්නකෝ ග්‍රාහක ශාකයට සම්බන්ධ කරලා. එතකොට මේ පොතු කෑල්ල අංකුරයක් යාන්තමින් වර්ධනය වෙන අංකුරයක් සහිත පොතු කැබැල්ලක් තමයි අපි අයින් කරගන්නේ. හරි එතකොට එහෙනම් අංකුර බද්දේදී අංකුර ලබා ගැනීම පුතේ ශාකයේ දළු ඇතිවන අවස්ථාවේ නොකළ යුතුයි. බලන්න මොකද පුතේ අංකුර බද්දේදී අංකුර ලබා ගැනීම හොඳේ අංකුර බද්දේදී අංකුර ලබා ගැනීම පුතේ අපි ශාකයේ දළු ඇතිවන අවස්ථාවේදී නොකළ යුතුයි. මේ අංකුර ලබා ගැනීම ශාකයේ දළු ඇතිවන අවස්ථාවේ සිදු කරන්නේ අපි වර්ධන අවස්ථාවේ සිදු කරන්නේ. ඒකයි විශේෂයෙන් කිව්වේ. අපි කතා කරන්නේ මේ බද්ධ කිරීම සඳහා අනුජ හා ග්‍රාහක පිළිල කිරීම. අංකුර බද්දේදී අංකුර සක්‍රීය තත්ත්වයේ නොමැතිනම් ඒවා භාවිතා කිරීමට සුදුසු නෑ. මේ අංකුර සක්‍රීය තත්ත්වයේ තියෙන්න ඕනේ. සක්‍රීය අංකුර වෙන්න ඕනේ. මිය ගිය වේලිච්චව හරියන්නේ සක්‍රීය තත්ත්වයේ තියෙන්න ඕනේ අංකුර. මම කියන්නේ එකක් අංකුර බද්දේදී අංකුර ලබා ගැනීම මතක තියාගන්න ශාකයේ දළු ඇතිවන අවස්ථාවේ නොකළ යුතුයි. ඒ වගේම අංකුර බද්දේදී අංකුර පුතේ සක්‍රීය තත්ත්වයේ නොමැති නම් ඒවා භාවිතයට සුදුසු නැහැ. ඒ වගේම අංකුර සක්‍රීය කිරීම සඳහා බද්ධ කිරීමට දින 8-10කට පමණ පෙර අග්‍රස්ථ අංකුර ඉවත් කරන්න ඕනේ. අන්න බලන්න. අංකුර සක්‍රීය කිරීම සඳහා මේ විදිහට අංකුර සක්‍රීය කිරීම සඳහා බද්ධ කරන්න දින 8-10කට දින 8කට 10කට පමණ පෙර අර අග්‍රස්ථයේ තියෙන බලන්නකෝ පෙර අග්‍රස්ථයේ අංකුර ඉවත් කරන්න කඩලා අයින් කරන්න පෙර අග්‍රස්ථයේ තියෙන අංකුර අයින් කරන්න ඕනේ. මතක තියාගන්න එහෙනම්. හරි. බද්ධ කිරීම සඳහා අනුජහා ග්‍රාහක පිළිල කිරීම ගැන කතා කරන්නේ විශේෂයෙන්ම අංකුර බද්ධයේදී අංකුර. ඒක තමයි අංකුර කියන්නේ අනුජය. අංකුර නැත්තම් රිකිලිනේ අනුජය විදිහට අංකුරයක් හරි රිකිල්ලක් හරි. පැලුම් රිකිලි බද්ධයේදී පැලුම් රිකිලි බද්ධයේදී නම් පුතේ පැලුම් රිකිලි බද්ධයේදී නම් අනුජය විදිහට රිකිල්ලක් යොදාගන්නේ. අංකුර බද්ධයේදී නම් පුතේ අනුජය විදිහට අංකුරයක් යොදාගන්නේ. ඒකයි මේ කියන්නේ. ඉතින් මේකෙදි විශේෂයෙන් අංකුර බද්ධයේදී පුතේ අපි විශේෂයෙන්ම අනුජය විදිහට අංකුරයක් යොදාගන්නේ. මේ අංකුර ලබා ගැනීම ශාකයේ දළු ඇති වෙන අවස්ථාවේදී අංකුර ලබා ගැනීම කරන්න එපා කියලා කියන්නේ. ඒ වගේම අංකුර බද්ධයේදී අංකුර සක්‍රීය තත්ත්වේ නැත්තම් ඒවා සුදුසු වෙන්නේ නැහැ බද්ධ කිරීම සඳහා භාවිතා කරන්න. ඒ වගේම පුතේ අංකුර සක්‍රීය කිරීම සඳහා ඒක බද්ධ කිරීමට දින 8ක් නැත්තම් 10කට පමණ කලින් මොකද කරන්නේ? අග්‍රස්ථය අංකුර අයින් කරන්න ඕනේ. අග්‍රස්ථයේ ශාකයේ අග්‍රස්ථ අංකුර අයින් කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්න දුවේ පුතේ. හරි ග්‍රාහක පිළිල කිරීමට අපි යන්නේ. ග්‍රාහක පිළිල කරම කජු ශාක තවන් දාලා
කජු බීජ තවන් දාලා අපි ග්‍රාහක සකස් කරගත්තේ ගස් කජු කැෂිව්. එතකොට ග්‍රාහක ශාකයේ දළුවේ තියෙන අවස්ථාවලදී බද්ධ කිරීමට නොගත යුතුයි මං කියවනේ. ග්‍රාහක ශාකයේ දළු දාන අවස්ථාව යොදා ගන්න නැහැ කියලා. ඒකනේ අර ජලයේ දාන එක පොහොර දාන එක නතර කරේ අපි සතිය දෙකකට හතියකට දෙකකට කලින්. එහෙනම් ග්‍රාහක ශාකයේ දළුවේ තියෙන අවස්ථාව බද්ධ කිරීමට නොගත යුතුයි. අන්න මේ කියන්නේ බලන්න බද්ධ කිරීමට මාස දෙකකට පමණ පෙර පොහොර දැමීම නතර කළ යුතුයි. ඊළඟට බද්ධ කිරීමට සතියකට පෙර ජල සම්පාදනය නතර කරන්න ඕනේ. පැහැදිලිද? බලමින් හයිලයිට් කරගමු ඒක. ග්‍රාහක ශාක පිළිල කරද්දී ග්‍රාහක ශාකයේ දළුවේ තියෙන අවස්ථාවේ බද්ධ කිරීමට යොදා ගන්න නැහැ. ඒ වගේම බද්ධ කිරීමට මාස දෙකකට පමණ පෙර පොහොර දැමීම නතර කරන්න ඕනේ. ඒ වගේම බද්ධ කිරීමට සතියකට පෙර ජල සම්පාදනය නතර කරන්න. මීට කලින් ඉඳන් ග්‍රාහක ශාක සූදානම් කරගන්න ආකාරය කිව්වා මං. තවන් බඳුන් තුල කජු බීජ තවන් දාලා ක්‍රමානුකූලව ජලයේ පොහොර සපයන්න ඕනේ. බද්ධ කරන්න මාසයකට විතර කලින් පොහොර සැපීම නතර කරන්න ඕනේ. බද්ධ කරන්න සතියකට කලින් ජල සැපීම නතර කරන්න ඕනේ. එහෙනම් ග්‍රාහක ශාක ගත්තාම පුතේ ග්‍රාහක ශාකයේ දළුවේ තේරෙන අවස්ථාවල බද්ධ කිරීමට නොගත යුතුයි පුතේ. බද්ධ කිරීමට මාස දෙකකට පමණ පෙර පුතේ පොහොර දැමීම නතර කරන්න ඕනේ පුතේ. ඒ වගේම බද්ධ කිරීමට සතියකට පමණ පෙර ජල සම්පාදනය නතර කරන්න. එහෙනම් ඔන්න ඔය ආකාරය තමයි පුතේ බද්ධ කිරීම සහ ග්‍රාහක අනුජ පිළියෙල කිරීම. වගේම මේ බද්ධ කිරීමේදී බද්ධ කිරීමට පෙර මේ ග්‍රාහක අනුජ වල මේ කතා කරපු දේවල් මෙන්න මේ දේවල් ගැන සම්පූර්ණ අපිට අවබෝධය තියෙන්න ඕනේ පුතේ. මම දැන් ඕගොල්ලන්ට කිව්වා කොහොමද අපි ප්‍රායෝගිකව මේ වැඩේ කරේ කියලා යම් ස්ථානයක ග්‍රාහක පිළියෙල කරගත්තේ. දැන් කජු ශාකයක් උදාහරණයට අරන් පැලුම් රකිලි බද්ධයක් කරපු එකක් කිව්වා ඕගොල්ලන්ට. කිලි බද්ධයක්. කන්න දෙක එක කන්නයකදී විතරක් අස්වන්න දරන කජු ශාකයක කජු බීජ අරගෙන සාමාන්‍ය කජු ශාකයක බීජ අරගෙන තවන් දාලා ක්‍රමානුකූල ජලයේ පොහොර සපයමින් එක අපි වර්ධනය කරගත්තා. පැතුරුණු මූල මණ්ඩලයක් සහිත පැන්සලක් පමණ විශ්කම්භයක් තරම් ප්‍රමාණයකට එනකම්. ඊට පස්සේ අපි සුදුසු අනුජ තෝරගත්ත රිකිලි අනුජය විදිහට රිකිල්ලක් යොදාගන්නේ. කන්න දෙකේදීම අස්වන්න ලබා දෙන ගුණාත්මක අස්වන්නක් ලබා දෙන නේද? පළදාවක් පෙර කන්නේ පළ දරු කජු තියෙන වගාවක් තියෙන ශාක වලින් රිකිලි කපාගෙන ඇවිල්ලා අපි හෙට උදේ කරනවා නම් කලින් දවසේ හැන්දෑව රිකිලි කපාගෙන ඇවිල්ලා තෙත ගෝණි එක මේක කරලා තියලා පසුදා මොකද කරන්නේ? අපි බද්ධ කිරීමට සූදානම් කරනවා. විශේෂයෙන්ම ග්‍රාහක ශාකයේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් තිරස් කැපුමක් යොදනවා. උඩ ඉහළ කොටස අයින් කරලා සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට සිරස් කැපුමක් යොදනවා. මේවා සකස් කරගත්ත ගමන් මේවා බද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ අනුජය අරගෙන නැත්නම් රිකිල්ල අරගෙන දෙපැත්ත පහලින් දෙපැත්ත කූණ්‍යක ආකාරයෙන් රැහැලා ඒක අර පැලුම තුලට ඇතුල් කරලා දරුවනේ පහළ සිට ඉහළට තදින් මේක බද්ධ පටි වලින් වෙලුම් පටි වලින් වෙල්ලා ඉහළින් ගැටේ දානවා. ජලය යන්නේ නැති වෙන ඉහළින් ගැටේ දානවා. පොලිතින් ආවරණයකින් වහනවා මේක. මේවා කපපු ගමන් සැනින් ඉමීඩියට්ලි මේ බද්ධ කිරීම සිදු කරන්න ඕනේ පුතේ. හැකි ඉක්මනින් මේවා කරන්න ඕනේ. ගොඩ වෙලාව ගන්න. ඒතර තමයි බද්ධය සාර්ථක වෙන්න හේතු වෙනවා. රයිට්. ඒ වගේම මෙතනදී ඊට පස්සේ අපි කතා කරා මේ පිළිල කිරීම ප්‍රායෝගිකව වෙන විදිහයි. ඒ වගේම බද්ධ කිරීම සඳහා අනුජයක් තෝරා ගැනීමේදී අනුජ හා ග්‍රාහක පිළිල කර ගැනීම ගැන කතා කරන්නේ. අනුජ ගැන කතා කරද්දී අංකුර බද්ධයේදී මේ අංකුර ලබා ගැනීම ශාකයේ දළුවේ අතර අවස්ථාවේ කරන්නේ නැහැ. ඒ වගේම ග්‍රාහක මේ අනුජයේ විදිහට අංකුර යොදා ගන්නකොට වගේම අනුජයේ විදිහට රිකිලි බද්ධයේදී රිකිලි යොදා ගන්න. ඒ රිකිලි යොදා ගන්නොත් අපි විශේෂයෙන්ම මේ ශාකයේ දළුවේ තියෙන අවස්ථාවේ නොකල යුතුයි. ඒ වගේම තමයි අංකුර ලබා ගැනීමදී ශාකයේ දළුවේ තියෙන අවස්ථාව යොදාගන්නේ වර්ධන අවස්ථාව අපි යොදාගන්නේ. එතකොට අංකුර බද්ධයේදී අංකුර සක්‍රීය තත්ත්වයේ නොමැති නම් පුතේ ඒවා භාවිතයට සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම අංකුර සක්‍රීය කිරීම සඳහා අපි බද්ධ කිරීමට දවස් 8කට 10කට පමණ කලින් පුතේ අග්‍රස්ථ අංකුර ඉවත් කරන්න ඕනේ. මීට අමතරව අපි කතා කරේ විශේෂයෙන්ම අංකුර අනුජ පිළිල කර ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ගැන. ඊළඟට ග්‍රාහක පිළිල කිරීමට ගියොත් පුතේ ශාකය ග්‍රාහකයේ දළුවේ තියෙන අවස්ථාවේදී බද්ධ කිරීමට යොදා නොගත යුතුයි පුතේ. බද්ධ කිරීමට මතක ග්‍රාහක ශාකයේත් ඒ වගේම තමයි. ග්‍රාහක ශාකයත් අපි හදාගත්ත ග්‍රාහක ශාකයේ බඳුන් තුල මේ ග්‍රාහක ශාකයේ දළුවේ තියෙන අවස්ථාව බද්ධ කිරීමට යොදා ගන්න. ඒකනේ කියන්නේ මාසෙකට කලින් පොහොර දාන එක නතර කරන්න. සතියකට කලින් ජලය දාන එක නතර කරන්න කියලා. දළුවේ තියෙන අවස්ථාව අපි යොදා ගන්න. ඒකෙත් මේ බද්ධ කිරීම සඳහා ග්‍රාහක ශාකයේ දළුවේ තියෙන අවස්ථාව යොදා ගන්න. ඒ වගේම බද්ධ කිරීමට මාස 2කට පමණ පෙර පොහොර දැමීම නතර කරන්න ඕනේ පුතේ. ඒ වගේම පුතේ බද්ධ කිරීමට සතියකට පමණ පෙර ජල සම්පාදනය නතර කරන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. පැහැදිලිනේ? හරි. ඔව්දරුනේ. එතකොට අපි ඊළඟ බලමු. මේ බද්ධ ක්‍රම ගැන කතා කරන්න යන්නේ පුතේ. ප්‍රධාන බද්ධ ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් අංකුර බද්ධය.
ඒකෙදී අපි කතා කරා වගේ පුතේ කලින් කියලා දුන්නා වගේ පුතේ මතක තියාගන්න පුතේ කියලා දුන්නා වගේ අංකුර බද්ධයේදී පුතේ අපි අනුජේ විදියට අංකුරයක් තමයි පුතේ භාවිතා කරන්නේ. රයිට්. රිකිලි බද්ධයේදී පුතේ අනුජේ ලෙස අංකුරයක් සහිත රිකිල්ලක් තමයි පුතේ භාවිතා කරන්නේ. හරි. එහෙනම් බද්ධ ක්‍රම දෙකයි පුතේ ප්‍රධාන බද්ධ ක්‍රම දෙකක් තියෙනවා පුතේ බලා ගන්න. ලියා ගන්න පුළුවන් පුතේ ඔයගොල්ලන්ට. ලියා ගන්න පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට ප්‍රධාන බද්ධ ක්‍රම දෙකයි පුතේ. බලන්න පුතේ ප්‍රධාන බද්ධ ක්‍රම දෙක මොකක්ද කියලා පුතේ. ඒක අංකුර බද්ධයේ පුතේ. අංකුර බද්ධයේදී පුතේ අනුජේ විදියට අංකුරයක් භාවිතා කරන්නේ දරුවනේ. බලන්න. අංකුර බද්ධයේදී කවුද පුතේ අංකුර කියන නමින්ම තියෙනවා පුතේ. අංකුර බද්ධය. අංකුර බද්ධයේදී පුතේ අංකුර කියපුවාම නමෙම තියෙනවා පුතේ. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ. ඒක අමතක වෙන්නේ නැහැ. ප්‍රධාන බද්ධ ක්‍රම දෙකයි පුතේ අංකුර බද්ධය සහ රිකිලි බද්ධය. අංකුර බද්ධය ගැන චුට්ටක් කිව්වොත් පුතේ අනුජේ විදියට අංකුරයක් භාවිතා කරන්නේ. අනුජේ විදියට අංකුරයක්. දැන් මෙහෙම කියමුකෝ අපි දැන් ඉස්සෙල්ලා ඉඳලා පෙන්නු. මෙන්න මේ වගේ ශාකයක ඉවත් කරන පොත්තක් මේ පොත්තේ මේ යාන්තමින් වර්ධනය වන අංකුරයක් සහිතයි පුතේ. හරි. එතකොට රිකිලි බද්ධයේදී අනුජේ විදිහට භාවිතා කරන්නේ අංකුරයක් සහිත රිකිල්ලක්. එතකොට අපි දැන් මෙහෙම රිකිල්ලක් නේ ශාකයක ගද්දි පුතේ. මෙන්න මෙයාගේ මෙහෙම අංකුර තියෙන්න පුළුවන් පුතේ මේ. හරි. අංකුර එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. අංකුරයක් මේ සංචිත ආහාර ටිකක් මේ උඩින් තියෙන්න පුතේ. මේ රිකිල්ල තමයි අපි අර මතක ඇති ඔයගොල්ලන්ට කුඤ්ඤයක ආකාරයට රයිට් මෙයා තමයි අපි කුඤ්ඤයක ආකාරයට පුතේ අර දෙපැත්ත රැහැලා හදාගන්නේ කුඤ්ඤයක ආකාරය. හරි. රයිට්. රිකිලි බද්ධයේදී පුතේ අංකුරයක් සහිත රිකිල්ලක් තමයි අපි යොදාගන්නේ. පැහැදිලි නේද? එහෙනම් බලන්න රිකිලි බද්ධය අනුජේ ලෙස රිකිලි බද්ධයේදී අපි අනුජේ විදිහට යොදාගන්නේ පුතේ අංකුරයක් සහිත රිකිල්ලක් තමයි භාවිතා කරන්නේ. දැන් අංකුර බද්ධයේදී අනුජේ ලෙස අංකුරයක් භාවිතා කළේ. දැන් රිකිලි බද්ධයේදී අනුජේ ලෙස අංකුරයක් සහිත රිකිල්ලක් තමයි පුතේ භාවිතා කරන්නේ. අංකුරයක් සහිත රිකිල්ලක් තමයි පුතේ රිකිලි බද්ධයේදී අපි භාවිතා කරන්නේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි. එහෙනම් බලන්නකෝ බද්ධ ක්‍රම ප්‍රධාන බද්ධ ක්‍රම දෙකයි පුතේ අංකුර බද්ධය අනුජේ විදිහට යාගේ අංකුරයක් පුතේ භාවිතා කරන්නේ. රිකිලි බද්ධයේදී පුතේ අනුජේ විදිහට අංකුරයක් සහිත රිකිල්ලක් භාවිතා කරනවා. මෙතන සිට අපි කතා කරන්න යන්නේ පුතේ ඊළඟට මේ අංකුර බද්ධ ආකාර සහ පුතේ රිකිලි බද්ධ ආකාරයි දැන් කතා කරන්න යන්නේ අපි ඉස්සරහට. හොඳයි බලමු. අංකුර බද්ධය. හරි. යාන්තමින් වර්ධනය වූ සක්‍රීය අංකුරයක් සහිත පොත්තක් තමයි අනුජේ විදියට ලබා ගන්න. ඔන්න මේ වෙනකොට අපි කියලා තියෙන්නේ. හරි. මෙන්න පොත්තක් මේ ආකාරයට ශාකයෙන් පොත්තක් මෙහෙම වෙන් කරගන්න පුළුවන්. එයාගේ උගේ මෙන්න මේ ආකාරයට යන්තමින් වර්ධනය වන අංකුරයක් තියෙන්න පුළුවන්. බඩ් එකක්. මේක තමයි ගලවලා අරගෙන අනිත් ග්‍රාහක ශාකයේත් ඒ ප්‍රමාණයේ විෂ්කම්භයේ සහිත පොතු කැබැල්ලක් ඉවත් කරලා ඉවත් කරපු තැනට හරියට මෙයා සම්බන්ධ කරලා හොඳට ස්පර්ශන විදිහට මෙයාගේ පහළ සිට ඉහළට වෙලීමක් සිද්ධ කරන්න. මෙන්න තෝරගන්න. හරි. එතන මූට කියන්නේ මොකද්ද අපි? යාන්තමින් වර්ධනය වන අංකුරයක් සහිත පොත්තක්. මොකද්ද මූට කියන්නේ? යාන්තමින් වර්ධනය වන අංකුරයක් සහිත පොත්තක් කියලා මූට කියන්නේ. හරි. අන්න අංකුර බද්ධයේදී කවුද? ඒක විශේෂයෙන් අපි highlight කරලා ගාමු. වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඒත් එක්කම note එක ලියා ගන්න පුළුවන්. යාන්තමින් වර්ධනය වූ සක්‍රීය අංකුරයක් සහිත පොත්තක් ඌ තමයි අනුජය ලබා ගන්න ඕනේ. හරි. අනුජය විදියට ඌව තමයි ලබා ගන්න ඕනේ. ඊට පස්සේ එම කුලයටම අයත් සුදුසු ග්‍රාහක ශාකයක අනුජයට අනුකූල වනසේ කැපුමක් යොදන්න ඕනේ. දැන් මූ වගේම මුගේ කුලයටම අයත් එයාගේ කුලයටම අයත් ශාකයක බලන්නකෝ වැඩිනේ මේ අනුජයට අනුකූල වන විදිහට ඒත් ලොකු වැඩි වගේනේ
ෂේප් නේ. අනුජයට අනුකූල වෙන විදිහට කැපුමක් කියලා දන්න ඕනේ පුතේ. රයිට්. හරි බලන්න. ඒකයි කියන්නේ. මෙයා කවුද? මෙයා අනුජය. අනුජය ලබා ගන්නා ශාකය. මෙයා කවුද? ග්‍රාහක ශාකය. ග්‍රාහක ශාකය. මෙයා යාන්තමින් වර්ධනය වන සක්‍රීය අංකුරයක් සහිත පොත්ත. හරි. අනුජය ලබා ගන්නා ශාකය. මෙයා ග්‍රාහක ශාකය. අනුජයේ නැත්නම් අංකුරයේ විශ්කම්බයට සමානව ඒ ශාකය එකේ ඉවත් කරලා තියෙන ටික. රයිට් උඩට යම් බලන්න කතාව. හරි ඉස්සෙල්ලා මෙහෙනම් කවුද? යාන්තමින් වර්ධනය වූ සක්‍රීය අංකුරයක් සහිත මෙවන්. යාන්තමින් වර්ධනය වූ සක්‍රීය අංකුරයක් සහිත පොත්තක්. මේක අංකුරෙත් එක්ක වෙනම ලබා ගන්න. ඊට පස්සේ එම කුලයට අයත් සුදුසු ග්‍රාහක ශාකයක අනුජයට අනුකූල වනසේ මේ අනුජයට අනුකූල වනසේ කැපුමක් යෙදී. හරි. එම කුලයටම අයත් සුදුසු ග්‍රාහක ශාකයක කාටද? අනුජයට අනුකූල වනසේ කැපුමක් යෙදීම. ඊට පස්සේ මේ අංකුරයේ ග්‍රාහක කැපුම ස්පර්ශ වනසේ සම්බන්ධ කිරීම. මේ අංකුරය මොකද කරන්නේ අපි? අංකුරය මෙන්න මේ ගලක අංකුරය දැන් අතුල් කරලා තියෙන්නේ අංකුරය ග්‍රාහක කැපුමට ස්පර්ශ වනේ සම්බන්ධ කරනවා. ඊට පස්සේ බද්ධ සංදියේ පහළ සිට ඉහළට බද්ධ පටි වලින් ජලය නොරැදෙන සේවලීම්. මෙයා දැන් පහළ සිට ඉහළට බද්ධ පටි වලින් ජලය නොරැදෙනසේ වෙලීම සිද්ධ කරනවා. පුතේ ඉහළින් තමයි අපි ගැටේ දාන්නේ. පහළ සිට ඉහළටයි. බද්ධ පටි වලින් මතක තියාගන්න ඕනේ. බද්ධ සංදිය බද්ධ පටි වලින් රයිට් ජලය නොරැඳෙනසේ මේ විශේෂයෙන් දැනගන්න ඕනේ දේවල් පුතේ. නොරැඳෙනසේ ජලය නොරැඳෙනසේ විශේෂයෙන් කොහින්දන් කොහටද? පහළ සිට ඉහළට. මොන වගේද? බද්ධ පටි වලින් වෙලීම. අන්න right. බලන්නකො මේ බද්ධ සංදිය මොකද කරලා තියෙන්නේ? බද්ධ සංදිය බද්ධ පටි වලින් ජලය නොරැඳෙනසේ පහළ සිට ඉහළට වෙලීම. බද්ධ පටි වලින් කියලා ආයෙ ලියන්න ඕනේ නෑනේ. වෙලීම. හරි. එහෙනම් ඉන්පසු බද්ධ සංදියේ පහළ සිට ඉහළට බද්ධ පටි වලින් කොහමද? ජලය නොරැඳෙනසේ වෙලීම. හරි. අංකුර බද්ධ වර්ග ටික බලමු පුතේ. බලමු පුතේ අංකුර බද්ධ වර්ග ටික අපිට කතා කරන්න තියෙන H බද්ධය ගැන කතා කරනවා පුතේ. අංකුර බද්ධ වර්ග ටික බලමු පුතේ. H බද්ධය ගැන කතා කරනවා. ඔයගොල්ලෝ බොහොමත් පොඩි කාලේ ඉඳන් මේ දේවල් ඉගෙනගෙන ඇති පුතේ. සාමාන්‍ය පෙළටත් ඉගෙනගෙන ඇති. අංකුර බද්ධ වර්ග H බද්ධය, පැච් බද්ධය නැත්නම් පැලස්තර බද්ධය කියලාත් කියනවා පුතේ මෙයාට. T උඩුකුරු බද්ධය සහ T යටිකුරු බද්ධය කියලා පුතේ බද්ධ ආකාර කීයක් තියෙනවා පුතේ? අංකුර බද්ධ වර්ග 1 2 3 4. ගැන අපි දුවල පුතාලත් එක්ක කතා කරමු. බලන්න. අංකුර බද්ධ ආකාර H බද්ධය, පැච් බද්ධය, එතන පැලස්තර බද්ධය කියලාත් මෙයාට කියනවා අපි. ඊළඟට T උඩුකුරු බද්ධය සහ T යටිකුරු බද්ධය. H බද්ධයට යනවා. අපි ග්‍රාහක ශාකයේ පොත්ත H අකුරේ හැඩයට කපා ගන්නවා. හොඳයි. රයිට්.
ඔන්න දරුවනේ ග්‍රාහක ශාකයේ පොත්ත අපි ඔන්න එච් අකුරේ හැඩයට කපා ගත්තා. ග්‍රාහක ශාකයේ පොත්ත එච් අකුරේ හැඩයට කපා ගත්තා. කොච්චරද? සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගට. කොච්චරක් දිගටද? දරුවනේ කොච්චරක් දිගටද? 1.5 cm පමණ දිගට. 1.5 cm පමණ දිගට. බලන්න. ග්‍රාහක ශාකයේ පොත්ත මෙන්න ග්‍රාහක ශාකයේ පුතේ. මෙන්න පුතේ ග්‍රාහක ශාකය. මෙයා අපි නම් කරමුකෝ පුතේ ග්‍රාහක ශාකය කියලා. රයිට් එජ් බද්දේනේ අපි කතා කරන්නේ. එතකොට මේ බලන්නකෝ ග්‍රාහක ශාකයේ පොත්ත බලන්නකෝ ග්‍රාහක ශාකය මෙන්න ග්‍රාහක ශාකයේ පොත්ත මේ ග්‍රාහක ශාකයේ පොත්ත අපි කොයි හැඩයටද? H අකුරේ හැඩයට කපා ගන්නවා. කොච්චරද? සෙන්ටිමීටර 1.5ක් පමණ දිගට. සෙන්ටිමීටර ඔයාලා ලොකුට ඇඳලා පෙන්නලා තියෙන සෙන්ටිමීටර 1.5ක් පමණ දිගට. ඊට පස්සේ අනුජය කිව්වේ අපි මේකෙදී අංකුර බද්ධයේදී අනුජය විදිහට යොදාගන්නේ යාන්තමින් වර්ධනය වන සක්‍රීය අංකුරයක් සහිත පොත්තක්. අංකුර බද්ධයේදී අංකුරයේ විදිහට අනුජය විදිහට යොදාගෙන අංකුර බද්ධයේදී අනුජය විදිහට යොදාගන්නේ යාන්තමින් වර්ධනය වන සක්‍රීය අංකුරයක් සහිත පොත්තන්නේ පුතේ. එහෙනම් අනුජය ඇතුළු කිරීම සඳහා ග්‍රාහකයේ උඩු පොතු තීරයේ උඩටත් මේ බලන්න මේ උඩු පොතු තීරයේ උඩට මෙන්න මෙතනින් ඇදලා අපිට මේ උඩු පොතු තීරයේ උඩටත් මේ යටි පොතු තීරයේ යටටත් අදින්න පුළුවන්. මේක ඇදලා දාන්නේ ගැලවිලා යන්න ඔක්කොම ටික බොහොම ප්‍රවේශමට මෙතනින් උඩට තියෙන මෙතනින් මේ කපලානේ තියෙන්නේ. මැදින් කපලානේ තියෙන්නේ එච් අකුර හැඩයට. ඒතකොට මෙහෙනුත් මේ විදිහටත් කපලා තියෙනවා. මේ පොතු තීරයේ උඩට අදින්න පුළුවන්. පහළ පොතු තීරයේ පල්ලෙහාට අදින්න පුළුවන්. ඇදලා අරින්නේ නැහැ දෙකෙන් මල්ලා කෙලවිලා යන්න. ඈ බොහොම සීරියෙන් මේවා කරන්න ඕනේ දේවල්. හරි? පොඩි දෙයක් ඇති දෙයක් නැහැ. එහෙනම් අනුජය ඇතුළු කිරීම සඳහා මේ බලන්න ග්‍රාහකයි උඩු පොතු තීරය කොහාටද පුතේ? උඩටත් මේ උඩට. උඩු පොතු තීරයේ උඩට මේ යටට. පටල ගන්න බා. අනුජය ඇතුළු කිරීම සඳහා මේ ග්‍රාහක ශාකයේ ග්‍රාහකයේ මේ උඩු පොතු තීරයේ උඩටත් යට පොතු තීරයේ මේ යටටත් ඇදලා පොත්ත වෙන් නොවනසේ මේ පොත්ත ඇදලා අරින්නේ වෙන් වෙන්න. හරි? බලන්න. යට පොතු තීරයේ යටටත් ඇද පොත්ත වෙන් නොවන ලෙස ගලවා ග්‍රාහකයේ කැම්බියම ස්පර්ශ වන පරිදි අනුජය ඇතුළු කරනු ලැබේ. ආන්න බලන්න. එහෙනම් ග්‍රාහක ශාකයේ එච් අකුරේ හැඩයට මේ බලන්න ග්‍රාහක ශාකයේ එච් අකුරේ හැඩයට 1.5 සෙන්ටිමීටර් පමණ දිගට කපා ගන්නවා. ඊට පස්සේ අනුජය ඇතුළු කිරීම සඳහා ග්‍රාහකයේ මේ උඩු පොතු තීරයේ මෙතනින් උඩට මෙතන කපලානේ තියෙන්නේ. මේක අල්ලා මේක උඩට අදින්න පුළුවන්. උඩු පොතු තීරය උඩටත් මේ යට තියෙන පොතු තීරයේ යටටත් ඇදලා පොත්ත වෙන්න නොවනසේ ගලවලා මේ පොත්ත වෙන්නේ නැති විදිහට ගලවලා මොකද කරන්නේ? අර ගලවලා ග්‍රාහකයේ කැම්බියම මේක ඇද්දට පස්සේ කැම්බියම පොත්ත ඉදලා පස්සේ කැම්බියම පේනවනේ. ග්‍රාහකයේ කැම්බියම ස්පර්ශ වන විදිහට අපි අර කපාගත්ත යාන්තමින් වර්ධනය වන රයිට් අංකුරයක් සක්‍රීය තත්ත්වයේ තියෙන යාන්තමින් වර්ධනය වෙන සක්‍රීය අංකුරයක් සහිත පොත්ත මොකද කරන්නේ? රයිට් ග්‍රාහකයේ කැම්බියම ස්පර්ශ වන පරිදි මේ පොත්ත නැත්තම් අනුජය ඇතුල් කරනවා. ඇතුල් කළ අර විදියටම පහළ සිට ඉහළට මේක බද්ධ පටි වලින් වෙලීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ක්‍රෝටන් වර්ග අඹ රඹුටන් වගේ ශාක හදා ගන්න පුළුවන්. මේ විදිහට මොනවද? බද්ධ කරලා ක්‍රෝටන් වර්ග අඹ රඹුටන් වගේ භෝග නැත්තම් පළතුරු වර්ගත් හදා ගන්න පුළුවන්. විසුදු ශාක වගේම විසුදු පත්‍රික ශාක විදිහට ක්‍රෝටන් වර්ග අඹ රඹුටන් වගේ දේවල් අපිට හදා ගන්න පුළුවන්. පැච් බද්ධයට යනවා. පැලස්තර බද්ධය. ග්‍රාහක ශාකයේ පොත්ත ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ලක්. ග්‍රාහක ශාකයේ පොත්ත මේ වාගේ ඍජුකෝණාශ්‍රාකාර කැබැල්ලක් විදියට මෙයාගේ ප්‍රමාණය
8 වැඩි කිරීම 16 මිලිමීටර ප්‍රමාණය ඍජු කෝණාශ්‍රාකාර කැබැල්ලක් විදියට කපලා ඉවත් කරනවා. ග්‍රාහක ශාකයේ පොත්ත මේ ග්‍රාහක ශාකයේ පොත්ත මිලිමීටර 8.16ක් ප්‍රමාණයේ දරුවනි මිලිමීටර 8.16ක් ප්‍රමාණයේ මේ ග්‍රාහක ශාකයේ පුතේ ග්‍රාහක ශාකයේ දරුවනේ ග්‍රාහක ශාකයේ පොත්ත පුතේ ග්‍රාහක ශාකයේ පොත්ත ඍජු කෝණාශ්‍රාකාර කැබැල්ලක් විදියට මේ මිලිමීටර 8 වරක් 16 ප්‍රමාණය කපලා ඉවත් කරනවා පුතේ ග්‍රාහක ශාකයේ පොත්ත. ඊට පස්සේ මීට සමාන ප්‍රමාණයේ අංකුරයක් සහිත අනුජ කැබැල්ලක් සම්බන්ධ කරලා පුතේ මේකට සමාන ප්‍රමාණයේ රයිට් අංකුරයක් සහිත අනුජ කැබැල්ලක් පුතේ මෙයා අනුජය මොකක් සහිතද පුතේ අංකුරයක් සහිත අනුජ කැබැල්ල පුතේ මෙයාට සම්බන්ධ කරලා පුතේ අර වගේම අපිට මේ සන්ධිය පහළ සිටිහලට වෙලීම කරන්න පුළුවන් පුතේ. මෙයා පහළ සිටිහලට අපිට වෙලීම කරන්න පුළුවන් පුතේ. බලන්නකෝ. ග්‍රාහක ශාකයේ පොත්ත මොකද කරන්නේ එහෙනම් පැජ් බද්දේදී ග්‍රාහක ශාකයේ පොත්ත ඍජු කෝණාශ්‍රාකාර කැබැල්ලක් විදියට මිලිමීටර 8.16 ප්‍රමාණයේ කපලා ඉවත් කරනවා පුතේ. ඊකට සමාන ප්‍රමාණයේ අංකුරයක් සහිත අනුජයක් කැබැල්ලක් සම්බන්ධ කරලා වෙලනවා පුතේ. රයිට් ඒකයි පුතේ කරන්නේ. හරි. ඉදිරියට යමු පුතේ. ටී උඩුකුරු බද්දේ පුතේ. අන්න බලන්නකෝ. පලිහක ආකාරයේ අංකුරයක් සහිත අනුජ කොටසක් පුතේ. පලිහක්. රයිට්. පලිහක් අපි මේ පලිහක්. රයිට්. බලන්න. පලිහක ආකාරයේ අංකුරයක් සහිත අනුජ කොටසක් පුතේ යොදාගන්නේ. අංකුරයේ සිට අනුජ කැබැල්ලේ කැපුම්දාරය දක්වා පුතේ සෙන්ටිමීටර 1ක්වත් දුර තිබීම වැදගත්. ග්‍රාහකයේ 2.5ක් පමණ දිග සිරස් කැපුමක් යොදලා හරි පහළ කෙළවලේ T අකුරේ ආකාරයට තිරස් කැපුමක් යොදා ගන්නවා. ඒ යටිකුරු බද්ධය T උඩුකුරු බද්ධය සහ යටිකුරු බද්ධය කියලා දෙකක් තියෙනවානේ. ඊට පස්සේ වෙන් කරගත්ත අනුජයේ ග්‍රාහකයේ කැපුම තුලට ඇතුළු කරලා පහළ සිට ඉහළට වෙල්නවා දරුවනේ. මේකේ අඹ අලිගැට පේර අලිපේර පයාස් මේ විදියට සිදු කරනවා. පලිහක ආකාරයේ අංකුරයක් සහිත පුතේ පලිහක ආකාරයේ අංකුරයක් සහිත අනුජ කොටසක් යොදාගන්නේ. මේකත් අංකුර බද්ධ ආකාරයක්. එනම් පලිහක ආකාරයේ අංකුරයක් සහිත අනුජ කොටසක් යොදාගෙන ඒ අංකුරේ ඉඳන් අනුජ කැබැල්ලේ කැපුම්දාරය දක්වා අංකුරේ තියෙන තැන ඉඳන් අනුජ කැබැල්ලේ කැපුම්දාරය දක්වා සෙන්ටිමීටර 1ක්වත් දුර තියෙන්න ඕනේ. ඒ කියන්නේ අංකුරය දැන් අංකුරය ගත්තොත් අපි ඒකයි කියන්නේ අනුජ කොටසක් අංකුරය තියෙනවනේ අංකුරයක් තියෙනවනේ දැන් මේ කපාගත්ත කොටසේ අපි අංකුරයක් තියෙනවනේ හරි ඒ අංකුරේ ඉඳලා මේ බලන්න අංකුරයේ සිට අනුජ කැබැල්ලේ කැපුම්දාරය දක්වා සෙන්ටිමීටර 1ක්වත් දුරක් තියෙන්න ඕනේ කියලායි කියන්නේ. හරි. හරිද? එතකොට ග්‍රාහකයේ 2.5ක් පමණ සිරක් කැපුමක් යොදලා ග්‍රාහකයේ 2.5ක විතර cm ග්‍රාහකය ග්‍රාහකයේ 2.5ක පමණ සිරස් කැපුමක් යොදලා එහි පහළ කෙළවරේ දැන් T උඩුකුරු බද්ධේ නම් යට කෙළවරේ නැත්නම් T බද්ධේ නම් උඩුකුරු බද්ධේ නම් ඉහළ කෙළවරේ මේක. රයිට්. හරි. යටිකුරු බද්ධේ නම් පහළ කෙළවරේ. හරි. රයිට්.
ග්‍රාහකයේ 2.5ක පමණ දිග සිරස් කැපුමක් දාලා එහි පහළ කෙළවරේ යටිකුරු බද්ධය T අකුරේ ආකාරයට තිරස් කැපුමක් මේ තිරස් කැපුමක් මෙහෙම යොදනවා. වෙන් කරගත් අනුජයේ ග්‍රාහකයේ කැපුම තුලට ඇතුළු කරලා මේක රයිට් අපිට මේ කැපුම තුලට මෙතනත් කපලන් තියෙන්නේ මෙතෙන් එක මේකත් කපලන් තියෙන්නේ මේ තිරස් කැපුමක් දාලා මෙහෙම සිරස් කැපුවා අපිට කෙලින්ම මේකත් අරගත් පලියක් ආකාරයෙන් තියෙන්නේ මේ උඩ කොටස මේ උඩ කෑල්ල මෙහෙට එන්නේ මේ කෑල්ල මෙහෙම යටට ඇතුළු කරන්න පුළුවන් මෙතනත් කපලා තියෙන්නේ රයිට් එතකොට වෙන් කරගත් අනුජයේ ග්‍රාහකයේ කැපුම තුලට ඇතුළු කර ඒකෙත් පහළ සිටි ඉහළට වෙනු ලබනවා හරි අඹ අලිපේර පෙයාස් මතක තියාගන්න හරි පහළට යමු වීඩියෝ බලන්න උඩුකුරු ටී බද්දේ රයිට් උඩුකුරු ටී බද්දේ නෙවෙයි එතකොට මේක එතකොට දෙක මාරුලා තියෙනනේ යටිකුරු ටී බද්දේ තිරස් කැපුමේ දාන්නේ සිරස් කැපුමේට පහලින් මේක පොඩක් වෙනස් වෙන්න ඕනේ දරුවනේ මෙතන නේ උඩුකුරු ටී උඩුකුරු බද්දේනේ ටී උඩුකුරු බද්දේදී සිරස් කැපුමක් යොදා පහල යොදලා ටී අකුරේ ආකාරයෙන් මේ මේකෙන් පහලක එහි ඉහළ කෙළවරේ නෙමෙයි පුතේ මෙතෙන්ට එතන එන්නේ ඉහළ මෙතෙන්ට අපි ඉහළ කෙළවරේ කියලා දාමුනේ මෙතෙන්ට අපි ඉහළ කෙළවරේ උඩුකුරු බද්දේනේ පුතේ ග්‍රාහකයේ 2.5ක් පමණ අපි උඩින් දැමි පුතේ ග්‍රාහකයේ 2.5ක් පමණ දිග සිරස් කැපුමක් යොදලා පුතේ එහි ඉහළ කෙළවරේ පුතේ T අකුරේ ආකාරයට තිරස් කැපුමක් යොදන්න. ඊට පස්සේ පුතේ අර වෙන් කරගත්ත පලියක ආකාරයේ වෙන් කරගත් අනුජයේ පුතේ ග්‍රාහකයේ කැපුම තුලට පුතේ මේ ග්‍රාහකයේ කැපුම තුලට මෙතනින් පුතේ ග්‍රාහකයේ කැපුම තුලට ඇතුළු කරලා පහළ සිට ඉහළට බෙරනවා. උදාහරණ විදිහට අඹ අලිපේර පෙයාස් මේකේ ගන්න පුළුවන්. බලන්න පුතේ T යටිකුරු බද්දේ උඩුකුරු බද්දේට සමානයි පුතේ උඩුකුරු බද්දේට සමානයි හරි ඒ වුණාට ග්‍රාහකයේ තිරස් කැපුම යොදන්නේ අර සිරස් කැපුමේ පහළ කෙළවරේ හරි උඩුකුරු බද්දේට T උඩුකුරු බද්දේට සමානයි ග්‍රාහකයේ තිරස් කැපුම යොදන්නේ සිරස් කැපුමේ පහළ කෙළවරේ දෙහි දොඩම් නාරම් පීච් ගන්න පුළුවන් දෙහි දොඩම් නාරම් පීච් ගන්න පුළුවන් අපිට උදාහරණ විදිහට H බද්දේ අපි කතා කරේ එතකොට බලන්න H බද්දේ මේ ග්‍රාහක ශාකයේ H අකුරේ හැඩයට කපලා දරුවනේ උඩු පොත්තු තුරේ උඩටත් යටි පොත්තු තුරේ යටටත් ඇදලා දරුවනේ වෙන්න ඕන පරිදි ඇදලා දාන්න එපා මේක වෙන් වෙලා යන්නේ අංකුරයේ සහිත පොත්ත මේ තුලට ඇතුල් කරනවා පුතේ. ඇතුල් කරලා පහළ සිට ඉහළට සංධිය හොඳින් වෙනවා පුතේ. ඊට පස්සේ මේ බලන්න. අංකුරයේ වර්ධනය වෙලා තියෙන ආකාරය අංකුරයෙන් මේ පත්‍ර ඇවිල්ලා තියෙන ආකාරය. T බද්දේට යන T උඩුකුරු බද්දේ මේ බලන්න. පොත්ත කැපූ ශාකයේ මේ සිරස් කැපුමක් යොදලා ඉහළින් T අකුරේ හරියට තිරස් කැපුමක් යොදලා ඊට පස්සේ මේ තුලට බලන්න ඇතුල් කරලා තියෙනවා අපි අර කියපු පලියක් ආකාරයට සකස් කරගත්ත ඒ නේද අංකුරයක් සහිත අනුජයේ තබා වෙලුම් පටි වලින් වෙල්ලා තියෙන ආකාරය පුතේ බද්ධ වූ පසු වර්ධනය වන අනුජයේ සහිත ග්‍රාහකේ අනුජයේ ලක්ෂණ තියෙන නව ශාකයක් නේ ඕනේ වෙන්නේ මේ බලන්න බද්ධ වුණාට පස්සේ වර්ධනය වන අනුජයේ සහිත ග්‍රාහකේ T බද්දේදී පැච් බද්දේ බලන්න ග්‍රාහක ශාකයේ අපි ඍජු කොන ආශ්‍රාකාර කොටසක් කපලා පොතු කැවැල්ලක් කපලා අයින් කළා. ඊට සමානව අපි අංකුරයක් සහිත වර්ධනය වන අංකුරයක් සහිත නේද යාන්තමින් වර්ධනය වන සක්‍රීය අංකුරයක් සහිත පොත්තක් අනුජ කැබැල්ලක් ඊට සම්බන්ධ කළා. හරියට ස්පර්ශ වෙන විදියට පහළ සිට ඉහළට වෙනවා. මේ බලන්න ඊට පස්සේ වර්ධනලා තියෙන ආකාරය. හරි. ඇඳ ගන්න ළමයි රූප ටික ඇඳ ගන්න පුළුවන් දරුවනේ ඔයගොල්ලෝ ඊට පස්සේ මේ බලන්න T උඩුකුරු බද්දේ වෙනම අරන් පෙන්නලා තියෙනවා පුතේ ආයෙත් ඒ ටික
මේ බලන්න. T උඩුකුරු බද්දේදී පොත්ත කැපූ ග්‍රාහකය බලන්න පුතේ. මේ බලන්න. H මේ බලන්න අංකුරය සහිත පොත්ත මේ බලන්න පුතේ. H බද්දේ නැවතත් පෙන්ලා තියෙනවා පුතේ මේ ග්‍රාහක ශාකයේ H අකුරු යටියට කපලා මේ උඩු පොතු තීරයේ උඩටත් යටි පොතු තීරයේ යටටත් ඇදලා තියෙන පුතේ. මේ තුලටනේ අංකුරය අතුල් කරන්නේ. හරි. මේ බලන්න පැච් බද්දේ ඊට පස්සේ. රයිට් නේද? ඒ කොටසක් කපලා අයින් කළා. ත්‍රිකෝණස් සමචතුරස්‍රාකාරක කොටසක් කපලා අයින් කළා. ඉතින් දරුවනි. ඒ තුලට අනුජය සම්බන්ධ කරන්න. ඇඳ ගන්න දරුවනේ ඔයගොල්ලෝ මේ ටික බලන්න. අනිවාර්යෙන් ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න දරුවනේ විභාගෙට අහනවා. විභාගෙට අහන්න පුළුවන් ඕනම අවුරුද්දක. ඒක නිසා ඇඳලා ප්‍රැක්ටිස් කරගන්න. හරි. හරි. අනුජය තියලා වෙලුම් පටිය වලින් වෙල්ලා තියෙන ආකාරය පුතේ අර දෙකේ. T බද්දයයි H බද්දයයි පැලස්තර බද්දයයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ බද්ද වුණාට පස්සේ මේ වර්ධනය වන අනුජය සහිත ශාක තියෙන පුතේ මේ T බද්දේ. බලන්නකෝ මේක දාලා රූපයක් දාලා ඕගොල්ලන්ට ඇහුනොත් මේ ඇහුවොත් එම් වර්ධනය වූ පසු බද්ද වූ පසු වර්ධනය වන අනුජයක් සහිත ග්‍රාහක මේ විවිධ අංකුර බද්ද මේක දිහා බලපුවා මේ T බද්දේ කියන්න පුළුවන්. මේ H බද්දයක් කරලා තියෙන්නේ. පැච් බද්දයක් නැත්නම් පැලස්තර බද්දයක් එයා කරලා තියෙන්නේ. නේද? පැලස්තර බද්දයක් කරලා තියෙන්නේ. ඒකත් ඕගොල්ලන්ට ඊට පස්සේ ඇඳ ගන්න පුළුවන්. රයිට් අපි යනවා රිකිලි බද්දේට. අපි අංකුර බද්දේ ගැන කතා කරේ රිකිලි බද්දේ. රිකිලි බද්දේදී අනුජේ විදියට පුතේ අංකුරයක් සහිත රිකිල්ලක් යොදා ගන්න. කජු ශාක මතකද බද්ද කරා. ග්‍රාහක විදියට අපි කජු බීජ තවන් දාලා කජු පැල හදාගත්තා බඳුන් වල. ඊට පස්සේ අපි කන්න දෙකේදීම අස්වැන්න ලබා දෙන ගුණාත්මක අස්වැන්නක් ලබා දෙන කජු රිකිලි කපන් ආව කජු අත්තකි. මතකද කතන්දරයක් ඇසුරින් කියලා දුන්නේ අපි. අපේ අත්දැකීමක් ඇසුරින් කියලා දුන්නේ. ඉතින් රිකිලි බද්දේ. මේකේදී රිකිලි බද්දේ අංකුරයේ විදියට යොදාගන්නේ පුතේ. රිකිලි බද්දේදී පුතේ අනුජය ලෙසනේ අනුජය ලෙස අංකුරයක් සහිත කවුද පුතේ රිකිල්ලක් යොදාගන්නේ. අනුජය විදියට කවුද පුතේ යොදාගන්නේ අංකුරයක් සහිත රිකිල්ලක්. කවුද පුතේ යොදාගන්නේ අංකුරයක් සහිත රිකිල්ලක් තමයි පුතේ අනුජය විදියට යොදාගන්නේ. රයිට් බලන්නකෝ රිකිලි බද්දේදී වර්ධනය විය හැකි සක්‍රීය අංකුරයක් සහිත අනුජයක්. හරි. එම ශාක කුලයේම ග්‍රාහකයක් සමග බද්ධ කර ශාකයක් ලෙස නව ශාකයක් නැත්නම් තනි ශාකයක් ලෙස සැලැස්වීම රිකිලි බද්දය. තුනී පොත්තක් සහිත අනුජ අංකුර පහසුවෙන් ගලවා නොගත හැකි ගලවා ගත නොහැකි ශාක සාර්ථකව බද්ධ කිරීම සඳහා මේ ක්‍රමේ භාවිතා කරනවා. දැන් කජු වල වගේ බලන්නකෝ අඹ වල වගේ කජු ශාකේ වගේ පොත්ත තුනීනේ. කජු ශාක වල තුනී පොත්තන්නේ තියෙන්නේ. අපිට ඒ වගේ තුනී පොත්තක් සහිත ශාකයකින් අංකුරයක් සහිත පොතු කැබැල්ලක් ගලව ගන්න අමාරුයි. මේ බලන්නකෝ සමහර ශාකවල තුනී පොත්තක් සහිත අනුජ අංකුර පහසුවෙන් ගලවාගත නොහැකි ශාක කජු ශාක වගේ ප්‍රධාන වශයෙන් සාර්ථකව බද්ධ කිරීම සඳහා මේක මේ භාවිතා කරන්න පුළුවන්. රිකිලි බද්දේ. පැලුම් රිකිලි බද්දේ කියලාත් කියන්න පුළුවන්. එහෙනම් වර්ධනය විය හැකි සක්‍රීය අංකුර සහිත අනුජයක් අනුජයේ විදිහට අංකුරයක් සහිත රිකිල්ලක් යොදා ගන්න නේ. රිකිල්ල මේ තියෙන්නේ මෙයාගේ මේ මොනවද තියෙන්න පුළුවන් මේ නිරාගියපු අංකුර තියෙන්න පුළුවන්. ඔය එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. මේ වගේ රිකිල්ලක් පැන්සලත් තරම් වර්ධිලා තියෙන එකකුත් ගන්න පුළුවන්. මේ බඩ් එක තියෙන හොඳට සංචිත ආහාර තියෙනවා මේ අංකුර තියෙන ඔය. මෙයාගේ දෙපස අපි කූඤ්ඤේක ආකාරයට රැහැලා තමයි අර
ග්‍රාහකයේ පැළුම තුළට ඇතුල් කිරීම සිදු කරන්න. එහෙනම් වර්ධනය විය හැකි සක්‍රීය අංකුරයක් සහිත අනුජයක් වර්ධනය විය හැකි සක්‍රීය අංකුරයක් සහිත අනුජයක් අනුජයේ විදියට යොදා ගන්න රිකිල්ලක් එම ශාක කුලයේම කියන්නේ අනුජයේ අයත් ශාක කුලයේම රිකිල්ල අයත් ශාක කුලයේම ග්‍රාහකයක් සමග බද්ධ කර ග්‍රාහකයක් එක්ක බද්ධ කරලා මූල මණ්ඩලයක් සහිත ශාකයක් එක්ක බද්ධ කරලා තවත් අපි අර හදාගත්ත කජු ශාකන යොදාගන්නේ ග්‍රාහක විදියට බද්ධ කර තනි ශාකයක් ලෙස වර්ධනය වීමට සැලැස්වීම තමයි රිකිලි බද්ධය කියන්නේ. තුනී පොත්තක් මේ රිකිලි බද්ධයේ වැඩිපුරම යොදා ගන්න පුතේ තුනී පොත්තක් සහිත අනුජ අංකුර පහසුවෙන් ගලවාගත නොහැකි ශාක සදා. දැන් කජු ශාකයක තියෙන තුනී පොත්තක් එයාලගේ. පහසුවෙන් අංකුරයක් සහිත මේ කැබැල්ලක් පොතු කැබැල්ලක් ගලව ගන්න අමාරුයි. ඒකින්ද තමයි තුනී පොත්තක් සහිත අනුජ අංකුර පහසුවෙන් ගලවාගත නොහැකි තුනී පොත්තක් කජු ශාකවල තියෙන්නේ. ඒක නිසා පොත්ත තුනී හින්දා පහසුවෙන් අංකුරයක් සහිත පොතු කැබැල්ලක් ගලව ගන්න බෑ. තුනී පොත්තක් සහිත අනුජ අංකුර පහසුවෙන් ගලවාගත නොහැකි ශාක පුතේ සාර්ථකව බද්ධ කිරීම සඳහා මේ ක්‍රමය භාවිතා කරනවා. රිකිලි බද්ධය භාවිතා කරනවා. ඉදිරියට යන්න. එහෙනම් පහත සඳහන් විවිධ ක්‍රම වලින් සිදු කරනු ලැබේ. රිකිලි බද්ධ ආකාර කීපයක් තියෙනවා පුතේ. අපි බලමුද රිකිලි බද්ධ ආකාර කීපය. අංක 1 පැලුම් රිකිලි බද්ධය ගැන තමයි අපි කතා කරේ. අංක 2 ආරුක්කු බද්ධය. අංක 3 ජිහුවා බද්ධය. අංක 4 සෑදල බද්ධය. අංක 5 පැති බද්ධය. අංක 6 කිරුළු බද්ධය. අංක 7 ස්ටෝන් බද්ධය. කීයක් තියෙනවද? 7යි. පහත සඳහන් විවිධ ක්‍රමවලින් සිදු කරනවා පුතේ රිකිලි බද්ධ ආකාර කිහිපය පුතේ. මෙන්න පුතේ රිකිලි බද්ධ ආකාර කිහිපය. කවුද මේගොල්ලෝ? රිකිලි බද්ධ ආකාර. ඔන්න පුතේ රිකිලි බද්ධ ආකාර ටික බලන්නකො පුතේ. රිකිලි බද්ධ ආකාර කිහිපයකින් සිදු කරනවා පුතේ පැලුම් රිකිලි බද්ධය, ආරුක්කු බද්ධය, ජිහුවා බද්ධය, සෑදල බද්ධය, පැති බද්ධය, කිරුළු බද්ධය හා ස්ටෝන් බද්ධය කියලා පුතේ අපිට ඒවා හඳුන්වන්න පුළුවන්. බලමු පුතේ. පැලුම් රිකිලි බද්ධය හෙවත් කූඤ්ඤ බද්ධය. මාතෘකාව ලියගන්න දරුවනේ. පැලුම් රිකිලි බද්ධය හෙවත් කූඤ්ඤ බද්ධය කියලා මාතෘකාව ලියගන්න දුවේ පුතේ. අපි යන්නේ පැලුම් රිකිලි බද්ධය හෙවත් කූඤ්ඤ බද්ධයට දරුවනේ. පැලුම් රිකිලි බද්ධය හෙවත් කූඤ්ඤ බද්ධය කියලා ලියගන්න දුවේ පුතේ. පැලුම් රිකිලි බද්ධය හෙවත් කූඤ්ඤ බද්ධය බලන්නකෝ. ග්‍රාහකයේ පොළොව මට්ටමේ සිට බඳුන තියෙන ග්‍රාහක ශාකය. ග්‍රාහකයේ පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 20ක් 25ක් පමණ ඉහළින් පුතේ මේ තිරස්ව කපලා තියෙනවා. බලන්න. ග්‍රාහකයේ පොළොව මට්ටමේ සිට කවුද පුතේ? ග්‍රාහකයේ පොළොව මට්ටමේ ඉඳන් පුතේ සෙන්ටිමීටර් 20ක් 25ක් පමණ ඉහළින් පුතේ තිරස්ව කපනවා. උඩ කෑල්ල කපලා අයින් කරනවා. ඊට පස්සේ පුතේ එම තිරස් කැපුමේ සිට සෙන්ටිමීටර් 5ක් පමණ එම තිරස් කැපුමේ සිට සෙන්ටිමීටර් 5ක් පමණ හරි මේ තිරස් කැපුමේ ඉඳන් සෙන්ටිමීටර් 5ක් පමණ පහළට සිරස්ව හරි මැදින් පුතේ හරි මැදින් දෙකට වෙන් වෙනෝනේ. හරි මැදින් පැලුමක් යොදන්න ඕනේ. එහෙනම් මොකද ඉස්සෙල්ලම කරන්නේ? මෙන්න ග්‍රාහක ශාකයේ පොළොව මට්ටමේ ඉඳලා ග්‍රාහක ශාකයේ පොළොව මට්ටමෙන් බඳුනින් තියෙන්නේ. බඳුනි දාලා තියෙන්නේ. පොළොව මට්ටමේ ඉඳන් ග්‍රාහක ශාකයේ සෙන්ටිමීටර් 20ක් 25ක්
උසින් මේ තිරස් කැපුමක් යදුණා. තිරස් කැපුමක් යදුණා. ඉහළ කොටස කැපිලා අයින් වෙනවා ඒක. තිරස් කැපුමක් යදුණා. හොඳේ පුතේ. තිරස් කැපුමක් යදුණා. ඊළඟට එම තිරස් කැපුමේ ඉඳන් තිරස් කැපුම යොදවපු තැනින් ඉඳන් සෙන්ටිමීටර 5ක් පමණ පහළට පුතේ සිරස්ව හරි මැදින් මේ ශාකේ සිරස්ව හරි මැදින් පැලුමක් යොදවනවා. සිරස්ව හරි මැදින් පැලුමක් යොදවනවා. සිරස්ව හරි මැදින් පැලුමක් යොදවනවා. ඕකේ. අනුජය සෙන්ටිමීටර 15ක් පමණ වන අනුජයේ විදියට 15යි cm පමණ වන රිකිල්ලක් මව් ශාකයෙන් වෙන් කර ගන්නවා. රිකිල්ලක් cm පමණ රිකිල්ල. අනුජයේ ලෙස 15යි cm පමණ වන රිකිල්ලක් මව් ශාකයෙන් වෙන් කර ගන්න. එහි පහළ කෙළවර 4යි cm පමණ කූඤ්ඤයක ආකාරයට දෙපැත්ත ඇලයට කපා ගන්න ඕන. රයිට්. ඕකේ. ඔන්න ඔය ආකාරයට. දෙපැත්ත ඇලයට කපා ගන්න. දෙපැත්ත ඇලයට කපා ගන්න ඕනේ කූඤ්ඤයක ආකාරයට. ඔව්. කූඤ්ඤයක ආකාරයට පුතේ දෙපැත්ත ඇලයට කපා ගන්නවා. එහි පහළ කෙළවර රිකිල්ලේ පහළ කෙළවර පුතේ මේකෙම අපි කරලා පෙන්නමු මේක. පහළ කෙළවර අපි ඇලයට කපා ගන්නවා කූඤ්ඤයක හැඩයට. හරි. පහළ කෙළවර 4යි cm පමණ කූඤ්ඤයක ආකාරයට දෙපැත්ත ඇලයට කැපිය යුතුයි. හරි. right. ඊට පස්සේ අර අනුජයේ කූඤ්ඤයක ආකාර කොටස අර ග්‍රාහකයේ පැලමු තුලට ඇතුල් කරලා හොඳින් සම්බන්ධ වන ලෙස වෙලුම් පටි වලින් ඉහළ සිට පහළ සිට ඉහළට right වෙලුම් පටි වලින් පහළ සිට ඉහළට ඇවිලන් අනුජයේ මේ කූඤ්ඤයක ආකාරයට කපපු කොටස ග්‍රාහකයේ පැලමු තුලට ඇතුල් කරලා හොඳින් සම්බන්ධ වන ලෙස වෙලුම් පටි වලින් පුතේ පහළ සිට ඉහළට වෙලිය යුතුයි. මෙන්න බලන්න. right. මෙන්න අනුජේ. මෙන්න අනුජේ. මෙන්න පුතේ අනුජේ. අනුජයේ පහළ කෙළවර දෙපැත්ත කූඤ්ඤයක ආකාරයට සකස් කරගෙන පුතේ. මෙන්න පුතේ ග්‍රාහකය. මෙන්න ග්‍රාහකයේ තිරස් කැපුමක් මුලින්ම යොදන්නේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 15ක් 20ක් පමණ ඉහළින් තිරස් කැපුමයි මේ මුලින් යොදලා තියෙන්නේ. තිරස් කැපුම යොදලා ඉහළ කොටස ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ දරුවනේ මේ බලන්න සිරස් පැලුමක් යොදලා තියෙනවා. මේ බලන්න සෙන්ටිමීටර් 5ක් පමණ ගැඹුරට හරියටම සමානව බෙදෙන විදිහට කොටස් දෙකකට සමානව බෙදෙන තිරස් පැලුමක් යොදලා තියෙනවා. ඊට පස්සේ මේ දෙපැත්ත කූඤ්ඤයක ආකාරයක රැහැගත් අනුජේ නැත්තම් රිකිල්ල පුතේ මේ බලන්න ග්‍රාහකයේ මේ පැලුම තුලට ඇතුල් කරලා තියනවා දරුවනේ හරියට මේ පටක ස්පර්ශ වෙන විදිහට ග්‍රාහකයේ පැලුම තුලට ඇතුල් කරලා තියනවා පුතේ. එතකොට ඊළඟට බලන්න මේ බද්ධ සංදිය පහළ සිට ඉහළට වෙලීම සිදු කරන ආකාරය මේ බලන්න පහළ සිට ඉහළට වෙලීම කරලා ඉහළින් තමයි ගැටේ දාලා තියෙන්නේ. right. පහළ සිට ඉහළට වෙලීම කරලා ඉහළින් තමයි පුතේ ගැටේ දාලා තියෙන්නේ. ඇඳ ගන්න පුතේ හොඳ දුවල පුතාලා වගේ. හොඳ දුවල පුතාලා වගේ ඇඳ ගන්න එක. හොඳ දුවල පුතාලා වගේ ඇඳ ගන්න. දැන් මෙන්න මේ බද්ධ කිරීම සාර්ථක වෙන්න නම් පුතේ පැලුම් රිකිලි බද්ධය හරි අනුජයේ පාදස්තේ සහ ග්‍රාහකයේ ඉහළ කෙළවර විස්කම්බයෙන් සමාන වෙන්න ඕනේ පුතේ. මොකක්ද ඒ කතාව?
මේ අනුජයේ පාදස්තය සහ ග්‍රාහකයේ ඉහළ කෙළවර අනුජයේ පාදස්තය සහ මේ ග්‍රාහකයේ ඉහළ කෙළවර විස්කම්බයෙන් සමාන වෙන්න ඕනේ. හරි. අනුජයේ පාදස්තේ නැත්නම් අර අනුජයේ විදියට සකසන රිකිල්ලේ පාදස්තේ සහ ග්‍රාහකයේ ඉහළ කෙළවර විස්කම්බයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම අනුජයේ කැපූ පෘෂ්ඨයෙන් සහ ග්‍රාහකයේ පැලුම් පෘෂ්ඨයෙන් හොඳින් ස්පර්ශ වෙන්න ඕනේ. අනුජයේ කැපුම් පෘෂ්ඨ සහ ග්‍රාහකයේ පැලුම් පෘෂ්ඨයන් හොඳින් ස්පර්ශ වෙන්න ඕනේ. මේ බලන්න. මේ අනුජයේ කැපුම් පෘෂ්ඨයන් සහ මේ ග්‍රාහකයේ පළලා තියෙන මේ පැලුම් පෘෂ්ඨයන් මේ බලන්න මේවා හොඳින් ස්පර්ශ වෙන්න ඕනේ. මේ බලන්න මේවා හොඳින් ස්පර්ශ වෙන්න ඕනේ. මේවා හොඳින් ස්පර්ශ වෙන්න ඕනේ. මතක තියාගන්න. අනුජයේ කැපුම් පෘෂ්ඨයන් සහ කොහෙද ග්‍රාහකයේ පැලුම් පෘෂ්ඨයන් හොඳින් ස්පර්ශ විය යුතුයි දරුවනේ. ඒ වගේම අනුජය සහ ග්‍රාහකයේ අතර හිදැස් නිසා වාත අවකාශ ඇති වූ විට බද්ධය අසාර්ථක වෙන්න පුළුවන්. හරි මතක තියාගන්න. අනුජය සහ ග්‍රාහකයේ හිදැස් තිබුණොත් අනුජය සහ ග්‍රාහකයේ අතර හිදැස් නිසා එතනින් වාත අවකාශය ඇති වූ විට බද්ධය අසාර්ථක වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ දුවේ පුතේ. හරි මේ රූපය අඳගන්න මේ තියෙන පුතේ. ග්‍රාහක ශාකයේ පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් 25ක් ඉහළින් පුතේ මේ කපලා තියෙන්නේ. ඊට පස්සේ ඉහළින් තිරස් කැපුමක් යොදලා තියෙන්නේ. ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ පහළට සෙන්ටිමීටර් 5ක් පමණ වන විදියට මේ බලන්න. සෙන්ටිමීටර් 5ක් පමණ විදියට පහළට සිරස් කැපුමක් යොදලා තියෙනවා. සමානව බෙදෙන විදියට. ඊට පස්සේ මේ දෙපැත්ත රහගත් කූඤ්ඤයක ආකාරයේ හැඩයට තියෙන අනුජය නැත්තම් රිකිල්ල මේ බලන්න මේ පැලුම තුළට ඇතුල් කරලා තියෙනවා. ඊට පස්සේ මේ සංදිය බලන්න පහළ සිට ඉහළට මේ බද්ධ පටි වලින් වෙලුම් පටි වලින් වෙලලා තියෙනවා පුතේ. පැලුම් රිකිලි බද්ධය අවස්ථාව. අපි යනවා ආරුක්කු බද්ධයට. ආරුක්කු බද්ධේ බය වෙන්න එපා. ඒකේ කොහොමද කියන්නේ? වැඩමින් පවතින ශාකයක කොටසකට පෝච්චියක සිටවන ලද වෙනත් ශාකයක අනුජ කොටසක් සම්බන්ධ කරලා නව ශාකයක් ලබා ගැනීම. බද්ධ වීම සාර්ථක වුණාට පස්සේ ශාකයෙන් වෙන් කරගන්න පුළුවන්. තක්කාලි සහ වම්බටු. වැඩමින් පවතින ශාකයක කොටසකට මොකද්ද පුතේ කරන්නේ? පෝච්චියක සිටවන ලද වෙනත් ශාකයක අනුජ කොටසක් පෝච්චියක හිටලා තියෙන වෙනත් ශාකයක අනුජ කොටසක් මොකද කරන්නේ? සම්බන්ධ කරලා නව ශාකයක් ලබා ගැනීම කරන්නේ. බද්ධ වීම සාර්ථක වුණාට පස්සේ ශාකය වෙන් කරගන්න පුළුවන්. තක්කාලි වම්බටු ඒ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. මේ බලන්න. හරි. ඒ රූපය බලන්න. ආරුක්කු බද්දේ. ඒ කියන්නේ ආරුක්කු බද්දේ. මේ පේන්නේ නැති ඔබට. වැඩමින් පවතින ශාකයකට කොටසකට ආසන්න පෝච්චියක වැඩමින් පවතින ශාකයකට ආසන්නයේ තියෙන තවත් ආසන්නයේ තියෙන ශාකයක අනුජ කොටස සම්බන්ධ කරලා මේ බලන්න. නව ශාකයක් ලබන වර්ධනවට පස්සේ මේකෙන් මේක right ආරුක්කු බද්දේ මේ ආසන්න පෝච්චියක වැඩෙන ශාකයක්. වැඩමින් පවතින ශාකයක කොටසකට පෝච්චියක සිටවන ලද වෙනත් ශාකයක අනුජ කොටස සම්බන්ධ කරලා නව ශාකයක් ලබා ගන්න පුළුවන්. බද්ධ වීම සාර්ථක වුණාට පස්සේ ශාකය වෙන් කරගන්න පුළුවන්. තක්කාලි වම්බටු ඒ විදිහට කරනවා. ජීවුවා බද්දේ.
අනුජහා ග්‍රාහකයේ එකිනෙක මත ලිස්සා යාම වැළැක්වීම සඳහා කට්ටයක් සහිතව තනි කැපුමක් යොදා බද්ධ කිරීම. බණු ජිහුවා බද්දේ අනුජ ගහා ග්‍රාහක එකිනෙක පුතේ. එකිනෙක මත ලිස්සා යාම වැළැක්වීම සඳහා කට්ටයක් සහිතව තනි කැපුමක් යොදන බද්ධය. හරි B මෙවල එකි මත මේ බන් අනුජයේ ග්‍රාහකය එකිනෙ මත ලිස්සා යාම වැළැක්වීමට තනි කට්ටයක් යොදලා තියෙනවා. මේකත් බලන්නකො ඒ රූපය අර අපි කියපු ආරුක්කු බද්දේ ලස්සනට පෙන්ලා තියෙනවා. මෙතන නිකන් ලොකුවට බලන්නකො නැවතත් මේ පෝච්චියක වැඩමින් පවතින ශාකයක ආසන්නයේ තියෙන අනුජයක් සම්බන්ධ කරලා වැඩෙන්න සලස්වලා වරදිනවට පස්සේ ශාකය වෙන් කරගන්න පුළුවන්. මේ බලන්න කට්ටයක් සහිතව මේ අනුජයේ මේ ග්‍රාහකය මොකක්ද ඒක? ජීවහා බද්දේ. ජීවහා බද්දේ. අනුජහා ග්‍රාහක එකිනෙක මත ලිස්සා යාම වැළැක්වීම සඳහා කට්ටයක් සහිතව තනි කැපුමක් යොදලා බද්දය. අංක 4 සෑදල බද්දේ. සෑදල බද්දේ බලන්නකො. මේ සෑදල බද්දේට එක සමාන විස්කම්බෙන් යුතු අනුජයක් සහ පුතේ ග්‍රාහකයක් යොදා ගන්න. ග්‍රාහකයේ අග්‍රයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කරනවා පුතේ. ග්‍රාහකයේ අග්‍රයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කරන්නේ මේක. විශේෂත්වය බලන්නකො. අරකෙදී පැලුම් රෙකිලි බද්දේදී අනුජය තමයි කූඤ්ඤයක් ආකාරයට සකස් කරන්නේ. මේකේ කාවද? ග්‍රාහකයේ අග්‍රයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කරනවා. මතකයි මතක තියාගන්න. අනුජයේ පාදස්තේ තමයි සිරස් පැල්මක් යොදන්නේ. මේ අනුජයේ පාදස්තේට ග්‍රාහකය ඇතුල් කරනවා. වර්ධනය වන අනුජයන් සඳහා තමයි මේ ක්‍රම යෝග්‍ය වෙන්නේ. මොකද්ද බලන්නකො. මේට එක සමාන විස්කම්බයෙන් යුතු සමාන විස්කම්බියන්ගෙන් යුතු අනුජ සහ ග්‍රාහකයි යොදා ගන්න. හැබැයි ග්‍රාහකයේ අග්‍රය මොකද කරන්නේ? කූඤ්ඤයක් ආකාරයට සකස් කරනවා. හැබැයි කවුද කූඤ්ඤයක් ආකාරයට සකස් කරන්නේ? ග්‍රාහකයේ අග්‍රයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කර අනුජයේ පාදස්තේ තමයි සිරස් පැල්මක් යොදන්නේ. අනුජයේ පාදස්තේ තමයි සිරස් පැල්මක් යොදන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අනුජයේ පාදස්තේට අර ග්‍රාහකය ඇතුළු කරනවා. වර්ධනය වන අනුජයන් සඳහා තමයි මේ ක්‍රමය යොදා ගන්න. බලමුද රූපේ. මෙන්න බලන්න රූපේ මේ තියෙන. මෙන්න ග්‍රාහකේ පට ගන්නවා. මෙන්න ග්‍රාහකේ. මෙන්න ග්‍රාහකේ මේ උඩින් තියෙන අනුජේ. අනුජේ මේ කූඤ්ඤයක් මේ බලන්න ග්‍රාහකයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කරලා තියෙන මෙයා ග්‍රාහකය. මේ උඩ එක තමයි අනුජය. මේ උඩ එක තමයි මේ බලන්න උඩ එක තමයි මේ උඩ එකාගේ තමයි පැල්මක් දාලා තියෙන්නේ. මේ පැල්මක් දාලා තියෙන උඩ එකාගේ තමයි පැල්මක් දාලා තියෙන්නේ. රයිට් අනුජේ. අනුජය තමයි පැලුමක් දාලා තියෙන්නේ. ඒ අනුජය මේ ග්‍රාහකයේ කූඤ්ඤය තුලට ඇතුල් කරනවා. මේ ඇතුල් කරලා දෙක වෙල්ල මේ තියෙන්නේ. හරි. පැහැදිලිනේ. right. හරි සෑදල බද්දේ හිටියේ. සෑදල බද්දේදී එක සමාන විස්කම්බයෙන් යුතු අනුජයක් සහ ග්‍රාහකයක් තමයි යොදාගන්නේ සෑදල බද්දේ සඳහා. නේද දරුවනේ? සෑදල බද්දේදී කාවද දරුවනේ යොදාගන්නේ? සෑදල බද්දේදී සෑදල බද්දේ කියලා මේක හදාගන්න දරුවනේ. සෑදල බද්දේ. සෑදල බද්දේදී අපි එක සමාන විස්කම්බයෙන් යුත් අනුජ සහ ග්‍රාහක යොදාගන්නේ. මේක වෙනස් තමයි පැලුම් රෙකිලි බද්දේදී ග්‍රාහකයේනේ පැලුමක් යදී මේකේ අනුත් පැත්ත. අනුජයේ පැලුමක් යොදන්නේ. ග්‍රාහකයේ අග්‍රය මොකද කරන්නේ? කලින් අර පැලුම් රෙකිලි බද්දේදී අපි කවුද රෙකිල්ල නැත්තම් අනුජයේනේ
දෙපැත්ත කූඤ්ඤයක් ආකාරයට සකස් කරගත්තේ. මේ සෑදල බද්දේදී ග්‍රාහකයේ අග්‍රයයි කූඤ්ඤයක් ආකාරයට සකස් කරන්නේ දරුවනේ. කූඤ්ඤයක් ආකාරයට සකස් කරලා අර අනුජේ පාදස්තේ තමයි සිරස් පැල්මක් යොදන්නේ. අනුජේ පාදස්තේ තමයි සිරස් පැල්මක් යොදන්නේ. හරි. ඊට පස්සේ මේ අනුජේ පාදස්තේට මොකද කරන්නේ? අර ග්‍රාහකයේ ඇතුළු කරනවා. වර්ධනය වන අනුජයන් සඳහා තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ. අපි ඊළඟට යනවා පැතිබද්දේට. මේ පැතිබද්දේදී පුතේ කුඩා අනූජයක් සහ විශාල ග්‍රාහකයක් ඇති අවස්ථාවලයි සිදු කරන්නේ. හරි. ග්‍රාහක ශාකයේ පොත්ත සිදුරු කරලා මේ අනූජය කූඤ්ඤයක ආකාරයට සකස් කරලා සිදුරු තුලට ඇතුළු කරලා වෙලනවා පුතේ. හරි. මේ බලන්නකො පින්තූරේ. මේ බලන්නකො පින්තූරේ. right. මේ බලන්නකො විශාල ග්‍රාහකයක්. මේ බලන්න. රූපය බලන්නකො විශාල ග්‍රාහකයක්. වල රූපය බලන්න මේ විශාල ග්‍රාහකයක්. පොඩ්ඩක් බලමු එහෙනම්. මේ බලන්න රූපේ පැතිබද්දේ E. රූපය බලන්න. මෙයා විශාල ග්‍රාහකය කුඩා අනුජය නැත්නම් රිකිල්ලනේ අනුජය විදිහට යොදාගන්නේ. මේ බලන්න. මේ බලන්න. මේ ග්‍රාහක ශාකයේ පොත්ත තුවාල කරලා මේ බලන්න මේ ඒ ග්‍රාහක ශාකයේ තුලට අනුජය ඇතුල් කරලා තියෙනවා. මේ දෙක ඇතුල් කරලා හොඳින් සංදිය වෙලලා තියෙනවා. right. එහෙනම් මොකක්ද ඒක අපි පැතිබද්දය. පැතිබද්දය. නේද? right. බලන්න කුඩා අනුජයක් සහ විශාල ග්‍රාහකයක්. කවුද පුතේ? කුඩා අනුජයක් සහ විශාල ග්‍රාහකයක් ඇති අවස්ථාවලයි මේ කරන්නේ. ග්‍රාහක ශාකයේ පොත්ත සිදුරු කරලා ඒ තුලට අනුජයේ කූඤ්ඤයක් ආකාරයට සකස් කරලා මේ සිදුර තුලට ඇතුළු කරලා වෙලනවා පුතේ. ඒක තමයි විශාල ග්‍රාහක ශාකයේ පොත්ත සිදුරු කරලා මේ කුඩා අනුජය බලන්නකෝ. මේ බලන්න මේ කුඩා අනුජය මේ බලන්න සකස් කරලා මේ ආකාරයට මේ බලන්න මේ තුලට ඇතුළු කරලා මේ සිදුර තුලට ග්‍රාහක ශාකය ඇතුළු කරලා මේක වෙලීම සිදු කරනවා. විශාල ග්‍රාහක සහ කුඩා අනුජ තියෙන කොටයි මේ වැඩේ කතා කරන්නේ, මේ වැඩේ කරන්නේ. right. පැහැදිලි නේද දරුවනේ? මම හිතන්නේ ඊ타ත්ම පැහැදිලි. අපි බලමු ඊළඟට පුතේ කිරුළු බද්දේ. තවත් විශේෂ බද්ධ කිරීමේ අවස්ථාවක් පුතේ. මේකත් ෂෝක්. බලමුකෝ. කූඤ්ඤ බද්දේට සමානයි. හැබැයි වෙනස එහෙත් විශාල ග්‍රාහකයේ පැලුම් දෙකලවරට කුඩා අනූජ දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරනු ලබන. කිරුළු බද්දේ. නමත් මරු වැඩෙත් මරු. නමත් මරු වැඩෙත් මරු. කොහොමද කරන්න බලන්න. කිරුළු බද්දය right බානු කූඤ්ඤ බද්දේට සමානයිලු මෙයා. කාටද මෙයා සමාන? කූඤ්ඤ බද්දේට සමානයිලු. හැබැයි කොහොමද? විශාල ග්‍රාහකේ පැලුම් දෙපස පැලුමේ දෙකෙලවර. විශාල ග්‍රාහකේ පැලුමේ දෙකෙලවර මොකද කියන්නේ? දෙකෙලවරට කුඩා අනුජ දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරනු ලබනවා. කූඤ්ඤ බද්දේට සමානයිලු පුතේ. කූඤ්ඤ බද්දේට සමානයිලු පුතේ. විශාල ග්‍රාහකයේ පැලුමේ දෙකෙලවර විශාල ග්‍රාහකයේ පැලුමේ දෙපැත්තේ කුඩා අනුජ දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරනවලු. බලමුද රූපේ? මෙන්න බලන්න. මේ බලන්නකෝ විශාල ග්‍රාහක. මේ බලන්නකෝ. මේ බලන්නකෝ මේ ග්‍රාහකය. මේ බලන්නකෝ මේ ග්‍රාහකයේ මුලින්ම තිරස්ව කපලා ඊට පස්සේ තිරස් පැලුමක් දාලා තියෙන්නේ. දෙපැත්තේ පැලුම සමාන කොටස් දෙකකට වෙනවන පරිදි පැලුමක් යොදලා තියෙන්නේ. මේ පැලුම මේ පැලුමේ දෙකෙලවර දෙපැත්තේ මේ බලන්නකෝ මේ
කුඩා අනුජ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා මේ බලන්නකො මේ. කුඩා අනුජ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. right? හරි. කවුද? නේද? right. මෙන්න මෙතන පෙන්ලා තියෙන්නේ විශාල ග්‍රාහක කිරුළු බද්දේ මේ විශාල ග්‍රාහක පුතේ හරි පැලුම් රිකිලි බද්දේට සමානයි. නමුත් විශේෂත්වය කියන්නේ කුඩා අනුජ කුඩා රිකිලි මේ විශාල ග්‍රාහකය අර පැලුම් රිකිලි බද්දේ වගේදීම අර ශාකයේ සෙන්ටිමීටර් 20ක් 25ක් කියලින් අර ඊලින් කපලා තිරස් කැපුමක් යොදලා ඊට පස්සේ සිරස් පැලුමක් යොදලා තියෙනවා. සිරස් පැලුමක් යොදලා තියෙනවා සමාන කොටස් දෙකකට වෙන් වෙන පරිදි මේ සමාන හරි මැදින් තිරස් පැලුමක් යොදලා තියෙනවා මේ හරි මැදින් තිරස් පැලුමක් යොදලා තියෙනවා. හරි මැදින් යොදලා තියෙනවා පැලුම මෙතෙන්ට එන්න. හරි මැදින්. මේ බලන්න ඊට පස්සේ මේ කුඩා අනුජ දෙකක් මොකද කරලා තියෙන්නේ මේ පැලුම් දෙපැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා. පැලුමේ දෙකල වලින් දෙපැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා කුඩා අනුජ දෙකක් මේ බලන්නකො මේ. right? පැහැදිලි නේද දරුවනේ? right එතෙන්ට යන් එහෙනම්. කිරුළු බද්දේනේ. එහෙනම් කූඤ්ඤ බද්දේට සමානයි පුතේ. හැබැයි විශාල ග්‍රාහකයේ පැලුමේ දෙකලවරට පුතේ කවුද? කුඩා අනුජ දෙකක් කොහෙන්ද? ඒ දෙපැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා. කුඩා අනුජ දෙකක් දෙපැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා. හොඳයි පුතේ ඊළඟ තව බද්ද ක්‍රම කීපයක් කතා කරන්න තියෙනවා සහ ඒත් එක්කම බද්ධ කිරීමේ වාසිය අවාසි කියන ටික කතා ඉතුරු ක්‍රියාවලි ටික පුතේ අපි ඊළඟ කොටසෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ.